ඕනේ ඔබගේ වචන ඔබ කතා කරන්නට ඕනේ ප්‍රීතිමත් වූ වචන. මොකද ස්වාමින් වහන්සේ ඔබ තුල සදාකාලයට ජීවත් වෙන නිසා අපි මොහොතකට ප්‍රීති වෙනවා ආයේ අපි දුක් වෙනවා නම් ඒක ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය නොවේ. අපි වාතාවරණය තුලත් අපි දැනගන්නවා ස්වාමින් වහන්සේගේ වචනය අප තුල තිබෙනවා. උන්වහන්සේ මට මේ වාතාවරණයෙන් ජය දෙනවා කියලා. ඒ වාතාවරණයත් අපිට ප්‍රීති වෙන්නට පුළුවන් ස්වාමින් වහන්සේගේ වචනය තුල. වාතාවරණයේදී අපි පැකිලෙනවා නම් අප තුල ඒකෙන් පෙන්눔 කරන්නේ අප තුල වචනය නැහැයි කියලා. ඒ කියන්නේ අපි වචනයට ප්‍රතිචාර දක්වන්නේ නැහැයි කියලා. ඒ නිසා ඔබටත් මටත් ආයුධයක් තිබෙනවා. ඔබටත් මටත් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන්නට බලවත් වූ ආයුධයක් තිබෙනවා ස්වාමින් වහන්සේගේ වචනය. එනිසා අපි ඕනම වාතාවරණයක් තුල ස්වාමින් වහන්සේගේ වචනයෙන් අපි ජය ගම්මු. මේ උදෑසන ඔබ විතාම ආදරයෙන් ස්වාමින් වහන්සේගේ සමාදානය තුල උන්වහන්සේගේ යහපත්කම තුල ඊටාම ඔබ ආදරයෙන් පිළිගන්නවා. මොකද අපිට මේ ආකාරව හෝ සම්බන්ධ වෙන්න ස්වාමින් වහන්සේගේ කරුණාව ලැබී තිබෙනවා. ඔබටත් මටත් වචනය අසන්නට කරුණාව ලැබී තිබෙනවා. ඒක ඊටාම අනර්ග දෙයක්. ඒක ඊටාම ආශිර්වාදමත් දෙයක් ඔබටත් මටත්. එනිසා මේ උදෑසන අපි ප්‍රීතියෙන් ස්වාමින් වහන්සේට ස්තුති කරමු. අපගේ හදවත තුල යම් කිසි කාරණාවල් ඇති. අපි ඒවා පසෙක දමා අපි ඒවා අමතක කරමින් ස්වාමින් වහන්සේගේ වචනයට අපි ඉඩ දෙමු ක්‍රියා කරන්නට. අපි මොහොතක් අපි මෙනෙහි කරමු. උන්වහන්සේ කෙතරම් උතුම්ද කියා. උන්වහන්සේ කෙතරම් අපේ ජීවිතයට බලවත්ද කියා. උන්වහන්සේ කෙතරම් අපිට යහපත්ද කියා අපි මෙනෙහි කරමින් අපි මොහොතක් අපි සිතමු. ස්වාමිනී, ඔබ මාගේ ජීවිතේ කර තිබෙන දේ ඔබ මා තුල සිටිමින් මාගේ ජීවිතය තුලින් ඔබ වහන්සේ කර තිබෙන දේ නිසා අපි ඔබට ස්තුති කරනවා. ඔබ මොහොතක් මෙනෙහි කරන්නට. ඔබ මොහොතක් සිතන්නට. ස්වාමින් වහන්සේ කොතරම් යහපත්ද කියා. ඔබත් මාත් ගැලවීම ලැබූ දා සිට උන්වහන්සේ අපව ආරක්ෂා කර තිබෙනවා. ඔබත් මාත් ගැලවීම ලැබූ දා සිට උන්වහන්සේගේ සැපයුම අපි දැකලා තිබෙනවා. අත්දැක තිබෙනවා. භුක්ති විඳලා තිබෙනවා. අපි ගැලවීම ලැබූ දා සිට ස්වාමින් වහන්සේගේ සුවය අපි අත්දැකලා තිබෙනවා. අපි මොහොතක් ස්තුති කරමු මේ උදෑසන. අපි මොහොතක් ස්තුති දෙමින් උන්වහන්සේට අපි කියමු, ස්වාමිනී, මගේ පියාණනි, ඔබට ස්තුති මාව තෝරගත්ත නිසා. ස්වාමිනී, ස්වර්ගික ජීවිතයක් මේ පොළවේ ගත කරන්නට ඔබ මාව තෝරගත්තා. ඒ නිසා ඔබට ස්තුතියි. යහපත් ජීවිතයක් ගත කරන්නට ඔබ මාව තෝරගත්තා. ස්වාමිනී, ඔබට ස්තුතියි. හලෙලූයා. අපි මොහොතක් ස්තුති කරමු. අපි මෙනෙහි කරමු. උන්වහන්සේගේ වචනේ පවසනවා, උන්වහන්සේ කළා වූ දේ මතක නැති කරන්න එපා කියලා. අපි කවදාවත් ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ කරපු දේ අමතක කරන්නට එපා. මොකද උන්වහන්සේ පමණයි මාර්ගය. උන්වහන්සේ පමණයි ජීවනය. යේසුස් වහන්සේ පමණයි සත්‍ය. මේ උදෑසන ඔබගේ ජීවිතය ආලෝකමත් කළේ ස්වාමීන් වහන්සේ. මගේ ජීවිතය ආලෝකමත් කළේ ස්වාමීන් වහන්සේ. අද අපි යම් කිසි මට්ටමක ඉන්නවා නම්, අපි උසස් තැනක සිටිනවා නම්, ඒකට හේතුව මගේ දෙවියන් වහන්සේ. ඒකට ගෞරවය ලැබෙන්නේ ස්වාමීන් වහන්සේට. හලෙලූයා. ප්‍රේමවන්ත පියාණනි, ඔබට ස්තුතියි. මේ උදෑසන අපිට සභාවක් ලෙස එක්සත් වෙන්න, මේ ආකාරව එක්සත් වෙන්න ඔබ දුන්නා වූ ඒ කරුණාව නිසා. ස්වාමිනී, අප මැද්දේ ඔබ වහන්සේ සිටිමින් අද දවසේ අපට මඟ පෙන්වන නිසා ඔබගේ වචනේ ප්‍රකාරයට දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් යේසුස් වහන්සේගේ නාමයෙන් යම් තැනක එක්සිට් වෙනවා නම්, එක්සත් වෙනවා නම් ඔබ වහන්සේ මැද්දේ සිටිනවා. අපි නිවෙස්වල එක්සිට් වෙනවා. අපි එකිනෙක කෙනා එක්සිට් වෙනවා. ස්වාමිනී, මැද්දේ ඔබ සිටිනවා.
අපි විශ්වාස කරනවා ඔබගේ වචනේ ප්‍රකාරයට. ස්වාමිනී අපි ප්‍රීති වෙනවා ඔබගේ වචනේ පවසනවා ප්‍රීති වෙන්න කියලා. නැවතත් ප්‍රීති වෙන්න. ස්වාමිනී මේ ප්‍රීතිය සුද්ධාත්ම ඵලය අප තුළ තිබෙන නිසා ස්තුතියි. මේ සෙනගගේ ජීවිතවල ඒ ඵලය තිබෙන නිසා ස්තුතියි. ස්වාමිනී අපි ආත්මිකව පොහොසත් වී ස්වාමිනී අපි අන්සියල්ලෙන් සඵල වෙන නිසා ස්තුතියි. අපි සුවසේ ජීවත් වෙන නිසා ස්තුතියි. පියාණනි මේ මෙහෙය තුල ඔබ වහන්සේ පටන් ගැනීමේ සිට අවසානය දක්වා ඔබ ක්‍රියා කරන නිසා ස්තුතියි. පියාණනි ඔබ වහන්සේගේ දරුවන් ස්වාමිනී මේ වචනය රැගෙන මේ වචනය තුල ජීවත් වෙමින් මේ වචනය තුලින් ඉදිරියට යමින් ස්වාමිනී ඔබගේ රාජ්‍ය ගොඩනගන පිණිස මේ හැම කෙනෙක්ම ඔබ පාවිච්චි කළ නිසා ස්තුතියි. පියාණනි එකිනෙක කෙනා තුල තිබෙන කැඳවීම ඔබ වහන්සේ ඉෂ්ට කළ නිසා ස්තුතියි. ස්වාමිනී ඔබ වහන්සේ තුල ජයග්‍රාහික ජීවිත ගත කරන පිණිස මේ සෙනගට දුන්නා වූ ඒ කරුණාව නිසා ස්තුතියි. ස්වාමිනී ඔබගේ කරුණාවේ දෑතට අපේ කෙනෙක් කෙනා බාර වෙනවා. ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගි නාමයෙන්. ආමෙන්. ආමෙන්. හලෙලූයා. ඔබ ප්‍රීතියෙන්ද ඉන්නේ මේ උදෑසන? හලෙලූයා. ඔබ නිතරම ප්‍රීතියෙන් ඉන්න. හැම වෙලාවෙම හැම තප්පරයකම ඔබ සැලෙන්ට එපා. ස්වාමින් වහන්සේ ඔබ තුල නම් ඔබට මතක් වෙන්න ඕනේ මා තුල ස්වාමින් වහන්සේ ඉන්නවා. වාතාවරණයේදී අපි කෙලින්ම අපි සිතන්ට ඕනේ මාව මේ දෙයින් ගලවන්න පුළුවන් ස්වාමින් වහන්සේට පමණයි. මේ දෙයින් ජය දෙන්න පුළුවන් ස්වාමින් වහන්සේට පමණයි. එහෙමයි අපි ප්‍රීති වෙන්නේ. වචනේ අපිට මතක් වෙන්න ඕනේ වාතාවරණයේදී. ඒකයි ඇදහිල්ලේ මිනිස්යාගේ ස්වභාවය. අපි ප්‍රීති වෙමු මේ උදෑසන. නැවත නැවතත් අපි ප්‍රීති වෙමු. ආමෙන්. හලෙලූයා. අපි ගායනා කරමු. Swami Tulanitharama
ප්‍රීති වෙමු මේ උදෑසන ප්‍රීති වන්නේමි මා ප්‍රීති වන්නේමි ස්වාමීන් තුල නිතරම මම ප්‍රීති වෙමි ප්‍රීති වන්නේමි මා ප්‍රීති වන්නේමි ස්වාමීන් තුල නිතරම මම ප්‍රීති වෙමි නැවත නැවතත් නැවත නැවතත් මා ප්‍රීති වෙමි 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 ස්වාමීන් තුල නිතරම මම ප්‍රීති වෙමි මගේ ස්වාමීන් තුල නිතරම මම ප්‍රීති වෙමි හලෙලූයා අපි ගායනා කරන්ට යනවා මලවුන් ජීවත් කරන මගේ යේසුස් සමිඳුන් නැති දේ ඇති දේ මෙන් පෙන්වන දෙවිඳුන්ව මම ප්‍රශංසා කරනවා මලවුන් ජීවත් කරන මගේ යේසුස් සමිඳුන් මලවුන් ජීවත් කරන මගේ යේසුස් සමිඳුන් නැති දේ ඇති දේ මෙන් පෙන්වන දෙවිඳුන් පුදමි නැති දේ ඇති දේ පෙන්වන දෙවිඳුන් පුලමි ප්‍රීති වන්නේමි මා ප්‍රීති වන්නේමි ස්වාමීන් තුල නිතරම මම ප්‍රීති වෙමි ප්‍රීති වන්නේමි මා ප්‍රීති වන්නේමි ස්වාමීන් තුල නිතරම මම ප්‍රීති වෙමි පොරොන්දු ඉටු කරන දෙවිඳුන් තුල චංචල නොවි පොරොන්දු ඉටු කරන දෙවිඳුන් තුල චංචල නොවි එතුමන් හට ගෞරව පුදමි ප්‍රීති වෙමි එතුමන් හට ගෞරව පුදමි ප්‍රීති වෙමි ප්‍රීති වෙමු ප්‍රීති වන්නේමි මා ප්‍රීති වන්නේමි ස්වාමීන් තුල නිතරම මම ප්‍රීති වෙමි ප්‍රීති වන්නේමි මා ප්‍රීති වන්නේමි ස්වාමීන් තුල නිතරම මම ප්‍රීති වෙමි ස්වාමීන් තුල නිතරම මම ප්‍රීති වෙමි මගේ ස්වාමීන් තුල නිතරම මම ප්‍රීති වෙමි හලෙලූයා ස්වාමිනී මේ සෙනගට ඔබ වහන්සේගේ ප්‍රීතිය දී තිබෙන නිසා ස්තුතියි ස්වාමිනී ඔවුන් කරන සියල්ල තුල ඔවුන්ට ප්‍රීතිය දුන්න නිසා ස්තුතියි ඔවුන්ගේ ආත්මික ජීවිතය තුල ඒ සේවය තුල ඒ කරන සියල්ල තුල ඔවුන්ට ප්‍රීතිය දුන්න නිසා ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේ තුල ඇදහිල්ලෙන් ජීවත් වෙන්න ස්වාමිනී අපට දී තිබෙන ඒ අනුග්‍රහය නිසා ස්තුතියි ස්වාමිනී ඔබ යහපත් ඔබ බලවත් ඔබ සෑහෙනවා ස්වාමිනී හලෙලූයා උන්වහන්සේ තුල අපට ප්‍රීති වෙන්න බොහෝ කාරණාවන් තිබෙනවා විශේෂම දේ තමයි ඔබවත් මාවත් නිරේන් ගලවා තිබෙනවා ඒ ගැන ඔබ ප්‍රීති වෙන්න ඔබවත් මාවත් ඒ මරණ සෙවනේ මිටියාවත මැදින් යන විටදී උන්වහන්සේ ඔබවත් මාවත් සුව කරමින් ඔබටත් මටත් ජීවනය දුන්නා. ඒ ගැන ඔබට ප්‍රීති වෙන්න පුළුවන්. උන්වහන්සේ ඔබවත් මාවත්
මරණයෙන් නිදහස් කළා. ඒ ගැන ඔබට ප්‍රීති වෙන්න පුළුවන්. උතුම්ම දේ ඔබ මා ලැබුවා වූ ගැලවීම. හලෙලූයා. හලෙලූයා. ස්වාමිනී ඔබට ස්තුතියි. මම ප්‍රීති වෙනවා ඔබ වහන්සේගේ අභියසේ. ප්‍රීති වෙන්න මට කරුණක් තිබෙනවා. ඔබ වහන්සේ මට කරුණ ගැලවීම. ඒ ගැලවීම තුල මම ප්‍රීති වෙනවා ස්වාමිනී. හලෙලූයා. අපි මෙනෙහි කරමු. අපි මේ උදෑසන අපි මෙනෙහි කරමු ස්වාමින් වහන්සේ අපගේ ජීවිතවල කර තිබෙන දේ. අපි ගායනා කරමු. ඔබ පෙන්වූ කරුණා ගුණ මා සිහි කරනවා. ඔබ කළ යහපත්කම් සිහි කරනවා. ඔබගේ කාර්යමා සිහි කරනවා. ඔබ කළ සෑම දෙයක් මා සිහි කරමින් ස්තුති දෙනවා ස්වාමී. අපි ස්තුති බොහෝ දේවල් ස්තුති දෙන්න. අපි දේවාභිමුඛයේ ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ස්තුති ගීයක් ගයමින් අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. හලෙලූයා. ඔබ පෙන්නෝ කරුණා ගුණ සිහි කරමි. ඔබ කළව යහපත්කම් සිහි කරමි. ඔබගෙන් නැති උපකාර සිහි කරමි. ඔබ කළව සෑම දේ සිහි කරමි. ඔබගෙන් නැති ආශිර්වාද සිහි කරමි. ඔබගේ සැපයුම් මා සිහි කරමි. ඔබේ දිවි පූජාව සිහි කරමි. ඔබ මාගේ ස්වාමින් බැව් සිහි කරමි. මාගේ පියාණන් ගැලවුම් කරුන් සුව කරන්න මිදුම් කරුන්. මාගේ පියාණන් ගැලවුම් කරුන් සුව කරන්න මිදුම් කරුන්. ඔබ පෙන්නූ කරුණා ගුණ සිහි කරමි. ඔබ කළව යහපත්කම් සිහි කරමි. ඔබගෙන් නැති උපකාර සිහි කරමි. ඔබ කළව සෑම දේ සිහි කරමි. ඔබගෙන් නැති ආශිර්වාද සිහි කරමි. ඔබගේ සැපයුම් මා සිහි කරමි. ඔබේ දිවි පූජාව සිහි කරමි. ඔබ මාගේ ස්වාමින් බැව් සිහි කරමි. මාගේ පියාණන් ගැලවුම් කරුන් සුව කරන්න මිදුම් කරුන්. 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 හලෙලූයා. මාගේ පියාණන් ඔබටත් මටත් පුත්‍රකමේ ආත්මය දී තිබෙනවා. උන්වහන්සේට පියාණන් කියාමතා අබ්බා පියාණනි, අබ්බා පියාණනි ඔබට ස්තුතියි. මට දී තිබෙන පුත්‍රකමේ ආත්මය නිසා
ස්වාමිනී ඔබ වහන්සේ අපව රාජකීය පූජකයන් ලෙස ශුද්ධ වූ ජාතියක් ලෙස ඔබ වහන්සේට අයිති සෙනගක් ලෙස තබා තිබෙනවා ස්වාමිනී. අපගේ ජීවිතවලට දී තිබෙන වටිනාකම නිසා ස්තුතියි. අපගේ ජීවිත ඔබ වහන්සේ උසස් තලයේ තබා තිබෙන නිසා ස්තුතියි. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි. ඔබගේ වචනය අපට දී තිබෙන නිසා. හලෙලූයා. යෙරමියා පැවසුවා ඔබගේ වචනය සම්භ වූ විට මම ඒවා කෑවෙමි. ඔබගේ වචනය මගේ සිතට සතුට ගෙනාවේය. ඔබටත් මටත් පවසන්න පුළුවන්. ඔබගේ වචනය සම්භ වූ විට මම ඒවා කෑවෙමි. කෑවෙමි කියන්නේ ඔබ එය නිතරම ප්‍රකාශ කරනවා. ඔබ නිතර මේ වචනය මෙනෙහි කරනවා. ඒ වචනය ඔබ අසනවා. ඒ තුල ඔබ ජීවත් වෙනවා. හලෙලූයා. ඒ වචනය ඔබ කෑවනම් ඔබ තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නේ. ආමේන්. හලෙලූයා. ඇත්තටම අපිට කෑ ගහන්නට පුළුවන් උන්වහන්සේගේ වචනය අපි කාලා තිබෙනවා නම්. ඒකේ රස බලලා බයිබලයේ පවසනවා රස බලා දැනගන්න කියලා. ඔබත් මාත් රස බලා දැනගෙන තිබෙනවා. ඒ රස අපි භුක්ති විඳලා තිබෙනවා. කොතනකවත් නැහැ ඒ රසය වචනේ ඇරෙන්න. ආමේන්. හලෙලූයා. ඒ වචනේ රස ඔබ භුක්ති විඳින්න ස්වාමීන් වහන්සේගේ වචනේ රස. හලෙලූයා. අපි ජීවත් වෙන්නේ කිරි සහ මී පැණි ගලා යනා වූ දේශයක් තුල. ස්වර්ගයේ මෙන් මේ පොළව තිබෙන ඔබටත් මටත් ජීවත් වෙන්න. මේ පොළවේ අපි ඊතා යහපත් ජීවිතයක් ස්වාමීන් වහන්සේට ගෞරව දෙන ජීවිතයක් උසස් ජීවිතයක් අපි ගත කරන්න ඕනේ. ස්වර්ගයේ කොහොමත් යහපත තියෙනවා. ඒ නිසා මේ පොළවේ තිබෙන ස්වර්ගික ජීවිතයක් ඒ අපිට භුක්ති විඳින්නට ඕනේ. අපිට භුක්ති විඳින්නට නම් අපි ස්වාමින් වහන්සේගේ වචනයට කීකරු වෙලා ඒ තුල අපි ගමන් කරන විට ස්වර්ගික ජීවිතය මේ පොළවේ තිබෙනවා. ඔබට එහෙ ගිහිල්ලා ඒ අමුතු හැඟීමක් දැනෙන්නේ නැහැ. මොකද ඔබ ස්වර්ගික ජීවිතයක් මේ පොළවේ ගත කර තිබෙන නිසා. ආමේන්. හලෙලූයා. අපි ප්‍රීතියෙන් ගායනා කරමු. අපි නමස්කාර දෙමින් ගායනා කරමු. කිරි සහ පැණියෙන් උතුරන දේශේ ස්වාමින් වහන්සේ මට සපයයි. මේ දේශයේදී උන්වහන්සේ සපයන්නේ අපිට. මේ දේශයේ ඔබගේ ආශිර්වාදය තිබෙනවා. ආමේන්. මේ දේශයේ ආර්ථිකය කොයි ආකාරව තිබ්බත් ඔබගේ ස්වර්ගික ඒ ආර්ථිකය ඊටම සඵලව පොහොසත්. ආමේන්. හලෙලූයා. අපි ප්‍රීතියෙන් උන්වහන්සේට නමස්කාරය දෙමින් ගායනා කරමු. හලෙලූයා.
ඔබත් මාත් සිටින්නේ කිරි සහ මී පැණි ගලා යනා දේශයක්. ඒ දේශයේ සඵලවත්. ඒ දේශයේ පොහොසත්කම තිබෙනවා. ඒ දේශයේ කිසි අඩුවක් නැහැ. හලෙලූයා. අපිට පවසන්න පුළුවන් මේ දේශයේ සඵලත්වයේ තිබෙනවා. මේ දේශයේ සුවය තිබෙනවා. හලෙලූයා. හලෙලූයා. කිරි සහ පැණි උතුරන දේශේ ස්වාමීන් මට සපයයි. කිසි දෙයකින් මට හිඟයක් නොමැතිව ස්වාමීන් මට සපයයි. කිරි සහ පැණියෙන් උතුරන දේශේ ස්වාමීන් මට සපයයි. කිසි දෙයකින් මට හිඟයක් නොමැතිව ස්වාමීන් මට සපයයි. Yehovah 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 Sapayanavu Swami Swami Sapayanavu Swami Nobamai Sapayanavu Swami Hallelujah. Shruti veva Swami. ඔබ යහපත් ස්වාමීන් වහන්සේ. ඔබ කොතරම් උතුම්ද ස්වාමීනි. කොතරම් ඔබ බලවන්තද. ඔබ වහන්සේ කොතරම් යහපත්ද ස්වාමීනි. ඒ යහපත්කම, ඒ බලවන්තකම, ඒ උසස්කම ස්වාමීනි මගේ ජීවිතේ මා අත්දැක තිබෙනවා. ඔබගේ උසස්කම, ඔබගේ යහපත්කම, ඔබගේ උතුම්කම මා භුක්ති විඳ තිබෙනවා ස්වාමීනි. හලෙලූයා. හලෙලූයා. මේ උදෑසන ඊටම ප්‍රීතිමත්. අපි සභාවක් ලෙස ස්වාමීන් වහන්සේට නැමදීම ඊටම ප්‍රීතිමත් දෙයක්. ඒ වගේම අපගේ සහෝදරියක් වන සිස්ටර් සඳරව දැකීම ඊටම ප්‍රීතියක්. මොකද ඇසුවෙන් සිටිනවා. ආමේන්. හලෙලූයා. අපගේ ආඥාව, ඔබගේ ආඥාව ස්වාමීන් වහන්සේ අසා තිබෙනවා. ආමේන්. ඊටම ප්‍රීතියක්. මොකද ඇයට ලොකු සේවයක් තිබෙන නිසා. ඉතින් අපගේ වචනය උදෙසා ඒ ආඥා කරයි මයික් එක ඔන් කරලා අද දවසේ ස්වාමීන් වහන්සේ අපට ඊටම යහපත් වචනයක් ගෙනෙන්න යනවා. සිස්ටර් සඳරා වචනය බාර කළා යාඥා කරන්න ඔබගේ මයික් එක ඔන් කරලා ස්වාමීන් වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේ අපට අද දවසේ කතා කරයි. උන්වහන්සේගේ වචනය තුලින් ස්වාමීන් වහන්සේ අද දවසේ බලවත් දෙයක් කරයි. හලෙලූයා. හලෙලූයා. ඔබගේ මයික් එක ඔන් කරලා අද දවසේ වචනය බාර කළා යාඥා කරන්න. හලෙලූයා. හලෙලූයා. ස්තුති වේවා දෙවියනනි. ඔබ වහන්සේ දුන්නා වූ මේ සුන්දර දවස නිසා ඔබ වහන්සේට අද මම ස්තුති ප්‍රශංසා කරනවා. ජේසුනේ අද දවසේ ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේට ප්‍රශංසාව දුන්නා ස්වාමිනී. ඒ අනාර්ගව ඔබ වහන්සේ සමග අපි ගත කළා.
ඒ වගේම ස්වාමිනේ අද දවසේ අපට මේ දෙන්න යනා මේ වචනේ නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. ඒ වචනේ ස්වාමිනේ යහපත් වූ මිහිරි වූ එය කාල රස බලා දැනගන්නා පිණිස අපට ඒ වචනය මිහිරි භෝජනයක් කොට ස්වාමීන් වහන්සේ අපේ ශරීරයට ඇතුළු වී ඒ තුලින් පෝෂණය වෙන්න තව පෝෂණය වෙන්න ඔබ වහන්සේ අපට ආශිර්වාද කර තිබෙන නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ වචනේ පමණයි ස්වාමීනි අපට ශක්තිය. ඔබ වහන්සේගේ වචනය තුල පමණයි ස්වාමීනි අපි ජීවත් වෙන්නේ. ඒ රැගෙන ස්වාමීන් වහන්සේ අපට ඔබ වහන්සේගේ වචනෙන් පෝෂණය වී අපේ ජීවිත හුස්ම රැක ගන්න අපට ඔබ වහන්සේ හැම කෙනෙකුටම ආශිර්වාදම කරන නිසා ආශිර්වාද කර තිබෙන නිසා ස්තුතියි. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති බලවත් උතුම් නාමය. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. අපි අපගේ සටහන් පොත බයිබලයේ සූදානම් කරගනිමින් අපි වචනයට සූදානම් වෙමු. හලෙලූයා. හලෙලූයා. Hallelujah. Hallelujah. දෙවියන් වහන්සේ යහපත්. ආමේන්. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. ජායල එක බිල්ඩින් එකයි වැහැව්වේ උන්වහන්සේ බිල්ඩින් සභාවල් ගොඩක් විවෘත කරලා තිබෙනවා. ආමේන්. ඔබේ නිවස අද සභාවක්. Hallelujah. එක බිල්ඩින් එකයි උන්වහන්සේ යක්ෂයා වැහැව්වේ. නමුත් දෙවියන් වහන්සේ බිල්ඩින් කීපයක්ම හැරලා තිබෙනවා අද දවසේ. අපි තමයි සභාව. උන්වහන්සේගේ සභාව අපි ජායල එක යක්ෂයා එක බිල්ඩින් එකක් වැහුවා. නමුත් උන්වහන්සේ හැම නිවසක් තුළම අද සභාවක් ගොඩනගලා තිබෙනවා. අපි ඉක්මනින් ඒ දොර අරගමු. අපේ යාඥාව තුලින් අපි විශ්වාස කරමු. සභාව අපිට විවෘත කරමින් උන්වහන්සේගේ රාජ්‍ය අපි සභාවක් ලෙස එකමුතු වෙලා එක ගොඩනැගිල්ලක් යටතේ උන්වහන්සේට ප්‍රශංසා කරන්න, নমස්කාර කරන්න, ස්තුති කරන්න, යාඥා කරන්න, ඒ වගේම උන්වහන්සේගේ වචනය ඉගෙන ගන්න අපිට ඒ දොර ඉක්මනින් ඇරෙයි. නමුත් අපිට සතුටු වෙන්න පුළුවන් අද ඔබේ නිවසේ සභාවක්. ආමේන්. ආමේන්. හalleluya. නිසා උන්වහන්සේගේ රාජ්‍ය පරාජය කරන්න කාටවත්ම බෑ. පාතාලේ දොරට උන්වහන්සේගේ සභාව පරාජය නොකරන්නේ කියා තමයි උන්වහන්සේගේ වචනේ පවසන්නේ. අපව පරාජය කරන්න පාතාලේ කිසිම දොරටුවකට බෑ. ආමේන් කියන්නේ. ඔබත් මාත් තමයි දෙවියන් වහන්සේගේ සභාව. ඔබවත් මාවත් පරාජය කරන්න පාතාලේ කිසිම දොරටුවකට බෑ. ආමේන්. ආමේන්. ඔබත් මාත් තමයි දෙවියන් වහන්සේගේ සභාව. ඔබ දැනගන්න ගොඩනැගිල්ල නෙමෙයි උන්වහන්සේගේ සභාව, ඔබයි මායි. අපි උන්වහන්සේගේ සභාව. වචනේ පවසන්නේ පාතාලයේ දොරටු උන්වහන්සේගේ සභාව පරාජය නොකරන්නේ කියා. ආමේන්. නිසා ඔබවත් මාවත් පාතාලේ කිසිම දොරටුවකට බෑ. ඔබවත් මාවත් පරාජය කරන්න. හalleluya. හalleluya. අපිව පරාජය කරන්න පාතාලේ කිසිම දොරටුවකට බෑ. අපි ආශිර්වාදවත් සෙනගක්. ආමෙන්. අපි දෙවියන් වහන්සේගේ ශුද්ධ මාලිගාවයි. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අප තුළ වාසය කරනවා. නිසා අපිව පරාජය කරන්න කිසිම පාතාලේ දොරටුවකට බෑ. ඔබ විශ්වාස කරන්න. ආමෙන්. කී දෙනෙක් විශ්වාස කරනවද? ආමේන්. හalleluya. හalleluya. නිසා ඔබ නිතරම ගායනා කරන්න. මාව පරාජය කරන්න බෑ. අපි අර ගීතිකාවක් තින්නේ පරාජය මට නෑ. යේසුස් හිමි මට දුන්නේ ජය පමණයි සෑමදා. මාව යටත් කරන්න බෑ. මාව පරාජය කරන්න බෑ. පරාජය මට අයිති නෑ. යේසුස් හිමි මට දුන්නේ ජය පමණයි සෑමදා. ආමේන්. හalleluya. මේ උදෑසන අපි ඇදහිලි ප්‍රකාශන කීපයක් කරලා අපි වචනට යමු. ඔබ විශ්වාස කරන්න ඔබේ මුඛයෙන් ඔබ පවසන හැම දෙයක්ම ඔබේ ජීවිතේ සිද්ධ වෙනවා. ඔබ දැනගන්න. ඔබේ මුඛය තුල හාස්කමක් තිබෙනවා. ඔබගේ මුඛය තුල හාස්කමක් තිබෙනවා. ඔබ කියන දේ තමයි ඔබේ ජීවිතේ සිද්ධ වෙන්නේ. අද ඔබ මරණේ කතා කළොත් ඉදිරි දවස්වල ඒක අත්දකින්න පුළුවන්. අද ඔබ පරාජය කතා කළොත් ඉදිරි දවස්වල ඔබට ඒක අත්දකින්න පුළුවන්. අද ඔබ ජීවනයේ කතා කළොත් මේ වෙලාවෙ සිටම ජීවනයේ ඔබේ ජීවිතේ ක්‍රියා කරනවා.
ආමෙන්. ඔබේ මුකේ හාස්කමක් තිබෙනවා. ආමෙන්. ඔබේ මුකේ හාස්කමක් තිබෙනවා. ආමෙන්. හාස්කම් කරන්න කවුද? යේසුස් වහන්සේ. උන්වහන්සේ ඉන්නේ ඔබ තුල. ඔබගේ ශාරීරික ජීවමාන දෙවියන් වහන්සේගේ ශුද්ධ මාලිගාවයි. ආමෙන්. ඔබ කියන දේ තමයි ඔබට සිද්ධ වෙන්නේ. ආමෙන්. ඔබ කියන ඕනම දෙයක් ඔබේ ජීවිතේ සිද්ධ වෙනවා. ඒක ජීවනය වෙන්න පුළුවන්, මරණය වෙන්න පුළුවන්, ඒක සුවය වෙන්න පුළුවන්, රෝගය වෙන්න පුළුවන්, ඒක සඵලත් වෙන්න පුළුවන්, ඉඟකම වෙන්න පුළුවන්, ඒක පරාජය වෙන්න පුළුවන්, ජයග්‍රහණය වෙන්න පුළුවන්. ඔබ කියන දේ තමයි ඔබේ ජීවිතේ සිද්ධ වෙන්නේ. ඔබ තමයි ඔබේ ජීවිතයට මඟ පෙන්වන්නේ. ඔබ තමයි. ඔබ යන්න ඕනේ ස්ථානට යන්න කියලා ඔබ තමයි කතා කරන්න ඕනේ. ආමෙන්. ඔබ සාර්ථක වෙන්න නම් දැන් සාර්ථක වචන පවසන්න. ආමෙන්. ඔබ ජයග්‍රාහකයෙන් ජීවත් වෙන අද මොන තත්ත්වයක හිටියත් උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. ඔබ මේ වෙලාවේ ඉඳලා මොනවද විශ්වාස කරන්නේ? ඒ දේ ඔබ පවසන්න. ආමෙන්. හalleluya. මනුෂ්‍යයා ජීවත් වෙන්නේ රොටි වලින් පමණක් නොවේ. දෙවියන් වහන්සේගේ මුඛෙන් නික්මුණා වූ සෑම වචනකින්ම. ආමෙන්. හalleluya. හalleluya. මේ තියෙන දෙවියන් වහන්සේගේ මුඛෙන් නික්මුණා වචන. මේ වචන අපි තෝරලා, ඒ වචන අපි බේරලා අපි කතා කරන විට දෙවියන් වහන්සේ කියූ වචන අපි පවසන විට උන්වහන්සේ කියපු දේ ඉෂ්ට කරන්න උන්වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. ආමෙන්. උන්වහන්සේගේ වචනේ 1 පේතරස් 2:24 පවසන්නේ යේසුස් වහන්සේ ලැබූ තුවාල වලින් නුඹලා සුව කරනු ලැබුහුය. ඒ කියන්නේ අපි දැනටමත් සුවයි. ආමෙන්. අපි සුවෙන් ජීවත් වෙනා වූ සෙනගක්. අපි සුවෙන් ඉන්නේ. අපි සුවයි. ආමෙන්. ඒ වචනේ ඉෂ්ට කරන්න උන්වහන්සේ බැඳී සිටිනවා. අපි සුවයි. ඔබ සුවයි. ආමෙන්. කියන්නේ මාත් එක්ක යේසුස් වහන්සේ ලැබූ තුවාල වලින් මාගේ හිස සිට පාදපතුල දක්වා සම්පූර්ණ සුවයි. ආමෙන්. අපි ඇවිල්ලා සුව වෙමින් සිටින්නා වූ සෙනගකුත් නෙමේ, සුව වෙන්න යන සෙනගකුත් නෙමේ, සුව උනා වූ සෙනගක්. අපි සුවයි. ඔබ සුවයි. ආමෙන්. හalleluya. ඔබ සුවයි. ආමෙන්. නිසා ඔබ විශ්වාස කරන මම සුවයි. සම්පූර්ණයි. මගේ හිස සිට පාදපතුල දක්වා සම්පූර්ණ සුවයි. ආමෙන්. හalleluya. වචනේ තමයි බේත්. වචනේ තමයි අපේ ඖෂධය. වචනේ තමයි අපේ ඖෂධය. ආමෙන්. අපි පස්සේ වචන බලමු. වචනේ තමයි අපේ ඖෂධය. මිනිස්සයා ජීවත් වෙන්නේ රොටි වලින් පමණක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මුණා වූ සෑම වචනකින්ම. ආමෙන්. නිසා අපි හැම කෙනෙක්ම මේ උදෑසන මේ වචන විශ්වාස කරලා ප්‍රකාශ කරමු. කියන්නේ හැම කෙනෙක්ම ඔබගේ ඇස් වසාගෙන මා සමග මේ ඇදහිල්ල ප්‍රකාශනය කරන්න. ඔබගේ මුළු හදවතින්ම විශ්වාස කරලා මේ දේ පවසන්න. කියන්නේ මම සඵලත්වයෙන් සිටිමි. මම සුවෙන් සිටිමි. මම දෙවියන් වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව නොකලල්ව සිටිමි. මාගේ මනස ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දැනගැන්මෙන් සඵල වන්නේය. මා අතගසනා සියල්ල සාර්ථක වන්නේ. මාව යටත් කළ නොහැක. මාව පරාජය කළ නොහැක. මම අසමර්ථකමට අමුත්තෙක් වෙමි. එසේ මා අසමර්ථ වීමට නම් දෙවියන් වහන්සේ අසමර්ථ විය යුතුය. නමුත් උන්වහන්සේ අසමර්ථ වන්නේ නැත. එම නිසා මටද අසමර්ථ විය නොහැක. මා තුල සිටින්නා වූ බලවත් තැනන් වහන්සේ මාව අතිශයින් ජයග්‍රාහකයෙක් කර ඇත. මට හිමි එයයි. අතිශයින් ජයගත්තා වූ
තැනැත්තා මමයි. කියන මම අතිශයෙන් ජයග්‍රාහකයි. නැවතත් කියන මම අතිශයෙන් ජයග්‍රාහකයි. නැවතත් කියන මම අතිශයෙන් ජයග්‍රාහකයි. නැවතත් කියන මම අතිශයෙන් ජයග්‍රාහකයි. ආමේන් ආමේන් හalleluya. හරි. සැබෑ ඔබ අතිශයෙන් ජයග්‍රාහකයෙක්. ආමේන්. නිසා ඔබ දැනගන්න ඔබ පරදින්නේ නැහැ. පරාජය ඔබට අයිතිත් නැහැ. පරාජය ඔබගේ ස්වභාවයක් නෙවෙයි. අපි පරදින්න ඕන නම් යේසුස් වහන්සේ පරදින්න ඕනි. උන්වහන්සේ පෙරදුනේ නැහැ. උන්වහන්සේ කුරුසයේ පරාජය කළා. උන්වහන්සේ සොහොන්ගේ පරාජය කළා. උන්වහන්සේ අපායේ පරාජය කළා. ඒ සියලු දෙයක්ම පරාජය කළා. දින තුනකින් මලවුන්ගේ නැගිට්ටා උන්වහන්සේ. උන්වහන්සේ ජයගත්තා හැම දෙයකින්ම. උන්වහන්සේ ජයගත්තා. උන්වහන්සේ අපට දුන්නා අතිශයින් ජයග්‍රහණය. ආමේන්. නිසා අපි අතිශයින් ජයග්‍රාහක සෙනග. ආමේන්. නිසා ඔබ පරාජයේ වාතාවරණය දැක පරාජයේ පෙනි ඔබ ප්‍රකාශ කරනවා මම අතිශයින් ජයග්‍රාහකෙක්. මම අතිශයින් ජයග්‍රාහකෙක්. මට ප්‍රේම කළා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන මම මේ සියල්ලේදී අතිශයින් ජයග්‍රාහකෙක්. ඔබ කියන දේ තමයි ඔබේ ජීවිතේ සිද්ධ වෙන්නේ. ආමේන්. ආමේන්. නිසා ඔබේ වචන වලට බලය තිබෙනවා. ඔබේ මුඛයේ හාස්කමක් තිබෙනවා. නිසා ඔබ ප්‍රකාශනය ඉතාමත් වැදගත් කිතුණුවෙක්ගේ ජීවිතේ සාර්ථක වෙන්න. මතක තියාගන්න. කිතුණුවෙක්ගේ ජීවිතේ සාර්ථක වෙන්න ප්‍රකාශනය ඉතාමත් වැදගත් දෙයක්. අපි යාකොබ් 3 වෙනි පරිච්ඡේදයට පෙරලා ගන්න. ඔබ යාකොබ් 3 වෙනි පරිච්ඡේදයට පෙරලා ගන්න ඔබගේ බයිබල් වල. යාකොබ් 3 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. යාකොබ් 3 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. ඔබ පෙරලා ගන්න හැම කෙනෙක්ම යාකොබ් 3 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය මේ බයිබල් පදය ඔබගේ බයිබලේ හයිලයිට් කරලා මේ පදය ඔබ නැවත කියවන්න. ඒ පදය ගැන ඔබ මෙනෙහි කරන්න, කල්පනා කරන්න. අපි කියමු. මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුය. යමෙක් වචනයෙන් නොපැකිලේ නම් ඔහු මුළු ශරීරය දමනය කරගන්න පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය. ආමේන්. යමෙක් වචනයෙන් නොපැකිලේ නම් ඔහු මුළු ශරීරයේ දමනය කරන්න පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක් බවට පත් වෙනවා. අපි වචනයෙන් නොපැකිලි වුණොත්, අපි වචනයෙන් පැකිලෙන්නේ නැතුව අපි ජීවත් වුණොත් අපිට පුළුවන් මේ පොළොවේ සම්පූර්ණ මනුෂ්‍යයෙක් බවට පත් වෙන්න. ආමේන්. කොලොසි 2:10 පවසනවා සියලු අධිපතිකමේද බලයේද හිසවන ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලා පූර්ණව සිටිනවා කියලා. කොලොසි 2:10. කොලොසි 2:10 පවසනවා සියලු අධිපතිකමේද බලයේද හිසවන ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලා පූර්ණව සිටිනවා කියලා. අපි පූර්ණ සෙනගක්, අපි සම්පූර්ණ සෙනගක්. නමුත් ඒ සම්පූර්ණ සෙනග උන්වහන්සේ අපිව ආත්මිකව සම්පූර්ණ කරලා තිබෙනවා. අපිව භෞතිකවත් අපි සම්පූර්ණ වෙන්න නම් අපගේ වචන ඉතාමත් වැදගත්. ඔබ වචන හරියට හසුරන්න පටන් ගත්තොත්, ඔබ වචන ප්‍රකාශ කරන්න හරියට පටන් ගත්තොත් ඔබට පුළුවන් මේ පොළවේ සම්පූර්ණ මිනිස්සෙක් ලෙස ජීවත් වෙන්න. ගොඩක් අය කියන අපි ඉතින් මිනිස්සුයෝනේ, අපි දූවිල්ලක්නේ. දූවිල්ලෙන් අපි හැදුවේ. වචනේ තියෙන දේවල් අරගන්නවා. හරි දූවිල්ලෙන් හැදුවා. නමුත් ඔබ නැවත උත්පාදනය ලැබුවෙන් පස්සේ ඔබව දෙවියන් වහන්සේගේ සමානත්වයේ ලෙස, දෙවියන් වහන්සේගේ ස්වරූපයේ ලෙස ඔබව මවා තිබෙනවා. ඔබ නැවත උත්පාදනය ලැබුවෙන් පස්සේ ඔබ තුල ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ඔබට දෙවියන් වහන්සේත් එක්ක ගිවිසුමක් තිබෙනවා. ඔබට දේව වචනේ පොරොන්දු තිබෙනවා. ඔබ ආලේප කරලා තිබෙනවා. ඔබ තුල ක්‍රිස්තුස් වහන්සේගේ මනස තිබෙනවා. එතකොට ඔබ දැනගන්න ඕනේ ඔබ මිනිස්සෙකුට වඩා කෙනෙක්. ඔබ මිනිස්සෙකුට වඩා කෙනෙක්. ආමෙන්. ඔබ මිනිස්සෙකුට වඩා කෙනෙක්. කියන්නේ හැමෝම මම මිනිස්සෙකුට වඩා කෙනෙක්. ආමෙන්. ඒ නිසා ඔබ කියන්න එපා ඉතින් මොකක් හරි දෙයක් වුණාම අපි හැමෝම ඉතින් මිනිස්සයෝනේ. මිනිස්සයෝ කියලා ඔබ පල්ලෙහාට දාගන්න එපා. අපි මිනිස්යන්ට වඩා පිරිසක්. අපි තුල අහස පොළොව මැව් දෙවියන් වහන්සේ ජීවත් වෙනවා. මුළු විශ්වයේම මැවුන්කරු අපි තුල ජීවත් වෙනවා.
ඒ වගේම උන්වහන්සේ අපි සමග සිටිනවා. අපි තුලත් ඉන්නවා, අපි සමගත් ඉන්නවා. අපි උන්වහන්සේ ශුද්ධාත්මෙන්ද බලයෙන්ද ආලේප කරලා තිබෙනවා. අපි තුල ශුද්ධාත්මයන් වහන්සේ ලෝක අන්තිමය දක්වා සිටිනවා. ඒ නිසා අපි මිනිස්යන්ට වඩා සෙනගක්. මිනිස්සුෙකුට වඩා සෙනගක්. අපි මිනිස්සුෙකුට වඩා කෙනෙක්. ආමෙන්. අපිට මිනිස්යන්ට වඩා දේවල් අපිට කරන්න පුළුවන්. ආමෙන්. ඔබට මිනිස්යන්ට වඩා දේවල් ඔබට කරන්න පුළුවන්. දේ වචනේ පවසන්නේ විශ්වාස කරන්නාට සියල්ල කරන්න පුළුවන්. ඔබ ඕනම අපහසුතාවයකට පත්වන විට මේ වචනය ඔබගේ හදවතට ආවොත් විශ්වාස කරන්නාට සියල්ල කරන්න පුළුවන්. විශ්වාස කරන්නාට සියල්ල කරන්න පුළුවන් කියන වචනය ඔබට ආවොත් ඒ වචනෙට පුළුවන් ඔබගේ ඕනම වාතාවරණයක් වෙනස් කරන්න. ආමෙන්. හලෙලූයා. හැමෝම කියන්නේ විශ්වාස කරන්නාට සියල්ල කරන්න පුළුවන්. නැවතත් කියන්නේ විශ්වාස කරන්නාට සියල්ල කරන්න පුළුවන්. ආමෙන්. හලෙලූයා. ඔබට පුළුවන් නම් විශ්වාස කරන්න සියල්ල ඔබට කරන්න පුළුවන්. ආමෙන්. පිලිපි 4:13 පවසන්නේ මා බලවත් කරන්නා වූ ක්‍රිස්තුස් වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන් කියලා. ආමෙන්. යොහන් 14:12 පවසන්නේ මා කෙරේ අදහන්න මා කළපු ක්‍රියාත් කරන්නේ මා පියාණන් වහන්සේ ළඟට යන බැවින් ඊටත් වඩා මහත් දේ කරන්නේ. ආමෙන්. අපිට යේසුස් වහන්සේ කරපු දේවලුත් කරලා ඊටත් වඩා දේවල් කරන්න අපිව ආලේප කරලා තිබෙනවා. ආමෙන්. හalleluya. හalleluya. ඒ නිසා විශ්වාස කරන්නාට සියල්ල කරන්න පුළුවන්. ඔබ මොනවද විශ්වාස කරන්නේ? ඒක තමයි වැදගත් වෙන්නේ. ඔබ මොනවද විශ්වාස කරන්නේ? ඒ දේ තමයි වැදගත් වෙන්නේ. ඔබ මතක තියාගන්න ඔබ කතා කරන්නේ ඔබ විශ්වාස කරන දේ. ඔබ නිතරම පරාජය කතා කරනවා නම් ඔබ විශ්වාස කරන්නේ පරාජය. ඔබ නිතරම රෝගී ගැන කතා කරනවා නම් ඔබ විශ්වාස කරන්නේ රෝගය. ඔබ නිතරම හිඟකම ගැන කතා කරනවා නම් ඔබ විශ්වාස කරන්නේ හිඟකම. ඔබගේ වචන වලින් දැනගන්න පුළුවන් ඔබ මොනවද විශ්වාස කරන්න කියලා. ඔබගේ වාතාවරණයට වඩා දෙවියන් වහන්සේගේ වචනය බලවත්. ආමෙන්. ඔබගේ වාතාවරණයට වඩා දෙවියන් වහන්සේගේ වචනය බලවත්. ඔබ විශ්වාස කරන්න. අපි කියමු හේබ්‍රව පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. කියමු. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ මහාන් තත්වයේ ප්‍රභාවයේද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක් තමන්ගේ බල පරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින් ආමෙන්. එතන ඔබ හේබ්‍රව පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ තමන්ගේ බල පරාක්‍රම වචනයෙන් සියල්ල දරමින් කියන තැන යටින් ඔබ පොඩි ඉරක් ගාලා ඒක හයිලයිට් කරගන්න. උන්වහන්සේගේ වචනයේ බලයෙන් මුළු විශ්වයම ඔසවාගෙන සිටින්න. උන්වහන්සේගේ වචනයේ බලයෙන්. ආමෙන්. මුළු විශ්වයම ඔසවාගෙන සිටින උන්වහන්සේගේ වචනයේ බලයෙන්. උන්වහන්සේ මුළු ලෝකෙම මැවි උන්වහන්සේගේ වචනයේ බලයෙන්. ඒ උන්වහන්සේගේ වචනයේ බලය එක අවුන්සයක්වත් අඩු වෙලා නැහැ. ආමෙන්. ඒ වචනේ උන්වහන්සේ දා එළිය වේවා නැත්නම් ඉර මැව්වා නම් ඒ ඉරේ බලය අද වෙනතුරු එක අවුන්සයක්වත් අඩු වෙලා නැහැ. ඒ බලය තාමත් ඒ විදිහටම තිබෙනවා. ආමෙන්. හalleluya. ඒ නිසා අපිට දිනපතා උන්වහන්සේගේ වචනේ බලෙන් ජීවත් වෙන්න පුළුවන්. දිනපතා නොකඩවා එක ලෙස අපි උන්වහන්සේගේ ජීවනයේ වචනය අපි කතා කරනවා නම් අපි පවසනවා නම් අපිට දිනපතා ආශිර්වාදවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ආමෙන්. නිසා ඔබේ මුඛයේ හාස්කමක් තිබෙනවා. ඔබ කියන දේ තමයි ඔබට සිද්ධ වෙන්නේ. ඒක ජීවනය හෝ මරණය ඔබ කියන දේ ඔබට සිද්ධ වෙනවා. ඒ නිසා ඔබගේ මුඛයේ ඔබගේ වචන ඔබට පරිස්සම් කරගන්න පුළුවන් නම් ඔබගේ වචන ඔබට හරියට හසුරවන්න පුළුවන් නම් ඔබට පුළුවන් මේ පොළවේ සම්පූර්ණ මිනිසෙක් වෙන්න. ආමෙන්. ආමෙන්. නිසා ඔබගේ වචන පරිස්සම් කරගන්න. ඔබ කතා කරන වචන කේන්ති ගියාම ඔබ කතා කරන වචන පරිස්සම් කරගන්න. කේන්ති ගියාම කතා කරන වචන පරිස්සම් කරගන්න. කෙනෙකුට කේන්ති යනවා නම්
ඔබ දවසක් නිරහරව ඉන්න. එතකොට කේන්ති යන එක ඔබෙන් නතර වෙයි. බයිබලේ පවසන්නේ කෝප වුණත් පව් නොකරන්න කියලා. කෝප එන්න පුළුවන්. නමුත් වැරදි වචන කතා කරන්න එපා. අපි දේශනාකාරය 5:6 කියමු. දේශනාකාරයා 5:6. ඔබ ළඟ දේව දූතයෙක් ඉන්නවා ඔබ දැනගන්න. ඔබ ආරක්ෂා කරන පිණිස දේව දූතයෙක් ඔබ ළඟ ඉන්නවා. ඔබ මේ වචනේ highlight කරලා තියාගන්න. ඒකයි ඔබව උන්වහන්සේ ආරක්ෂා කරන්නේ හැම නපුරකින්ම. ගීතාවලි 91:11 පවසනවා උන්වහන්සේ සුවකීය දූතයන්ට අපි ගැන අනදී තිබෙනවා. උන් අපගේ පාය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත්පිට අපි ඔසවලා ගන්නවා. උන්වහන්සේගේ දූතයන් අපගේ යාමීම ආරක්ෂා කරනවා. ගීතාවලි 121 පවසනවා උන්වහන්සේ අපි ගැලවීම ලැබූ දාපටන් සදා කාලෙටම අපගේ යාමීම උන්වහන්සේ ආරක්ෂා කරනවා කියලා. නිසා ඔබ විශ්වාස කරන්න. ඔබ ළඟ දේව දූතෙක් ඉන්නවා. බලන්න අපි කියමු. නුඹේ මාංශය ලවා පව් කරවන්න නුඹේ කටට ඉඩ නොදෙන්න. නුඹේ මාංශය ලවා පව් කරවන්න නුඹේ කටට ඉඩ නොදෙන්න. කියන්නේ ඔබගේ මාංශයට එන්න පුළුවන් කෝපයක්, තරහක් එන්න පුළුවන්. නමුත් කටේ තියෙන මොනවද? වචන. වචන වලින් කී දෙනෙක් පව් කරනවා? වචන වලින්. වැරදි වචන. නිසා වචන ඔබ පරිස්සම් කරගන්න. බලන්න ඊළඟට මොනවද තියන්නේ කියලා. ඒක වැරදිල්ලක් යයි දේව දූතයා ඉදිරියේ නොකියන්න. දෙවියන් වහන්සේ නුඹේ හඬට උදහස්ව නුඹේ අත්වල කර්මාන්තය නාස්ති කරන්නට ඕනෑ මන්ද. ඔබේ වැරදි වචනයක් ඔබට පිට වුණොත් එහෙම ඒක පරණගේ උසුමේ වචනයක් නිසා ඔබට දැන් වැරදි වචනයක් පිට වුණොත් ඔබට කියනවා ස්වාමිනී මට සමා වෙන්න මගේ මුඛයෙන් පිට වුණා මේ වැරදි වචනෙට. මම ඒ වචනේ බලේ කඩනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. කියන්නේ වචනේ අස්වැන්න ඔබ වහන්සේ ගින්නට දැම්ම නිසා ස්තුතියි. ඊට පස්සේ ඔබ හරි වචන පවසන්න. එක වැරදි වචනයක් කතා කළා නම් හරි වචන 10ක්වත් ඊට පස්සේ කතා කරන්න වෙනවා. ඔබට පැහැදිලිද? ඔබට ඇහෙනවද මං කියන දේ? ඔබගේ මුඛයෙන් එක වැරදි වචනයක් පිට වුණොත් එහෙම ඔබ සමාව ගන්න. පසුතැවිලිනේ වචනේ බලේ කඩන්න. ඊට පස්සේ ඔබ ජීවනයේ වචනය 10 සැරයක් හරි ඔබ ප්‍රකාශ කරන්න. ජීවනයේ වචනේ. කේන්ති කියලා ඔබ කිව්වනම් උන්වට වඩා හොඳයි මැරිලා ගියා නම් කියලා ඔබ කිව්වනම් ස්වාමිනී මට සමා වෙන්න. මම කතා කළා වැරදි වචනේ මට සමා වෙන්න. ඒ වචනේ බලේ මම කඩනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. කියන්නේ ඒක අස්වැන්න ඔබ වහන්සේ ගින්නට දැම්ම නිසා ස්තුතියි. මම නොනැසී ජීවත්ව සිට ස්වාමින්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ ඔබට ඒක ප්‍රකාශ කරන්න වෙනවා. ඔබ පසුතැවිලිලා හරි වචන පවසන්න. ඊට පස්සේ ඔබ කියන්න මම නොනැසී ජීවත්ව සිට ස්වාමින්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නේ. ගීතාවලි 118:17. ඒ නිසා වැරදි වචනයක් පිට වුණොත් ඒ වචනෙට ඔබ පසුතැවිලි වෙන්න. අන්තක තියන්න. පසුතැවිලි සමාව අරගෙන ඊට පස්සේ හරි වචනය ඔබ ප්‍රකාශ කරන්න. අඩුම ගානේ 10 සැරයක්වත් ප්‍රකාශ කරන්න. ඔබට පුළුවන් නම් 100 වතාවක් හරි ප්‍රකාශ කරන්න. එතකොට තමයි ඔබට පුළුවන් ජය ගන්න. නැත්තම් අපි එක වෙලාවක ජීවනයේ කතා කරනවා, සභාවට ආපුවම අපි ජීවනයේ කතා කරනවා, අපි ජීවනයේ ගායනා කරනවා, අපි ගායනා කරන හැම වචනයක ගීතිකාවකම තියෙන්නේ දේ වචනේ. ඒතර අපි ගායනා කරන්නේ ජීවනේ. අපි ප්‍රකාශ කරන හැම වචනයක්ම ජීවනයේ වචනේ. සභාවේ අපි කවදාකවත් වැරදි වචන ස්ටේජ් එකේ ප්‍රකාශ කරන්නේ නැහැ. මම කාටට කියලා දිනවද උන්නට වඩා හොඳයි මැරලා ගියා නම් කියලා ප්‍රකාශ කරන්න හැමෝම කියලා කවදාකවත් කියලා නැහැනේ. මම කියලා දෙන්නේ මම නොනැසී ජීවත්ව සිට ස්වාමින්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නේ. ඒක තමයි අපි සභාව උගන්වන්නේ. එතකොට අපි ප්‍රකාශ කරන්න ඕනේ ඒක. ආමෙන්. ඒ වචනේ ඔබ මරණයේ වචන ප්‍රකාශ කරලා ඇති ඒව ගැන පසුතැවිලි වෙලා ඒකට සමාව අරගෙන ඊට පස්සේ ඔබ ජීවනයේ වචනේ ප්‍රකාශ කරන්න. ඔබව මරන්න බෑ. ආමෙන් කියන්න. ආමෙන් කියන්න. හාලෙලූයා. ඔබ තුල ජීවනයේ අධිපති ආනන් ජීවත් වෙනවා. ආමෙන්. අපි තුල ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා අපිව මරන්න බෑ. අපි මැරෙන්නෙත් නෑ. ආමෙන්. හාලෙලූයා. අපි මේ පොළොවේ වයස අවුරුදු ගාන සම්පූර්ණ කළා. අපි මේ පොළොවෙන් සමුගත්තේ දාට අපි සදාකාල නිවසට යනවා.
හරි? නිසා මරණය ගැන වැඩි හිතන්න එපා. අපි මැරෙන්නේ නැති සෙනඟක්. අපි සදාකාල ජීවනයේ දැනටමත් ලැබලා තියෙන්නේ. ආමෙන්. හalleluya. අපි මේ ස්ථානයේ මාරු වීමක් තමයි ඒ මරණයේ දවසට සිද්ධ වෙන්නේ. අපේ සදාකාල නිවසට යනවා. නිසා ඒක අපි මරණය ගැන වැඩි හිතන්නේ නැතුව අපි ජීවනය ගැන විශ්වාස කරමු. බයිබලයේ පිලිප්පි අපි කියමු මේ පදේ. පිලිප්පි පළවෙනි පරිච්ඡේදය 6 වෙනි පදය. මෙන්න ජීවනයේ වචනයක්. මේ වචනේ අල්ලගෙන ඔබ මේක කතා කරන්න. මරණය ගැන කතා කරන්න එපා ඔබේ ජීවිතේ කවදාකවත්. කවදා හරි අපි මැරලා යන මිනිස්සුනේ. ඒවා කිව්වනම් පසුතැවිලි වෙන්නේ. කී දෙනෙක් අද එළියට බැස්සම කියනද? සමහරු කියනවා දැන් ඔයත් එක්ක මම කතා කරලා යනවා තව පොඩ්ඩකින් මැරෙයිද දන්නේ නැහැ. ලෝකයේ ගාව බලන්නේ මරණයේ වචනේ. මේ කාලේ කොච්චර මේ මිනිස්සු එකට කතා කරලා මැරලා කියලා තියෙනවද? ඒගොල්ලෝ කතා කරපු මරණයේ වචනේ. ඈ හෙට මොනවා වෙයිද දන්නේ නැහැ. අද මං වත් එක ඉන්නවා හෙට මොනවා වෙයිද දන්නේ නැහැ. හෙට මට ප්‍රීතිමත් දවසක්. හෙට දවස මට දෙවියන් වහන්සේ මවා දෙනවා. ඒ දවස මට ප්‍රීතිමත් දවසක් කියලා තමයි බයිබලයේ පවසන්නේ. හalleluya. පිලිප්පි 1:6 මේ වචනේ ජීවනයේ වචනය. මම දකින්නේ මේ වචනය අපේ ජීවිතේ වැඩ කළොත් අපිට යේසුස් වහන්සේ මේ පොළොවට එනකන් ජීවත් වෙන්න පුළුවන්. එච්චර ජීවනයේ වචනය. මේ වචනේ. මේක හයිලයිට් කරන්න. මේක ඔබේ නිවසේ ඔබ ගහලා තියාගන්න ඔබේ ඇස් දෙකට පේන්න. මේක ජීවනයේ වචනයක්. අපි කියමු පිලිප්පි 1:6. නුඹලා තුල යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සේකයි යන මේ විශ්වාසය ඇතුව සිටිමි. ආමේන්. කොහමද? පාවුල්තුමා තුලින් ශුද්ධාත්මයන් වහන්සේ කතා කරපු ජීවනයේ වචනේ. අද දවසේ මා තුලින් ශුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කළා. මේ වචනය ඔබ තදින් විශ්වාස කළොත් ඔබට ජීවත් වෙන්න පුළුවන්. යේසුස් වහන්සේගේ පොළොවට දෙවෙනි පැමිණීම වෙනතෙක්. බලන්න මා තුල යහපත් වැඩක් පටන් ගත්ත උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සේක්කයි යන මේ විශ්වාසය ඇතුව සිටින්න. කොච්චර ජීවනයේ වචනයක්ද මේක? කොච්චර ජීවනයේ වචනයක්ද මේක? කොච්චර ජීවනයේ වචනයක්ද? නැවතත් කියන්න නිමේෂ්. නුඹලා තුල යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ ආමෙන්. නුඹලා තුල කිව්වොත් යේසුස් වහන්සේව පිළිගත්ත අපි හැම කෙනෙක් තුලම නැවත උත්පාදනය ලැබුවා අපි හැම කෙනෙක් තුලම මුළු සභාව තුලම ඔබ සභාව කියන්නේ ඔබ හැම කෙනෙක් තුලම උන්වහන්සේ යහපත් වැඩක් පටන් අරන් තිබෙනවා. මතක තියාගන්න. අපි අර යේසුස් වහන්සේ කිව්ව මතකද නගුලට අත තියලා ආපස්ස බලන්න එපා කියලා. අපි ගැලවිම ලවපු දවසේම අපි නගුලට අත තියලා තියෙන්නේ. ආමෙන්. ආයේ අපි පරණ කුණු දේවල් වලට යන්නේ නැහැ. කුණු දේවල් නමස්කාර කරන්නවත් ඒවට සේවය කරන්නවත් අපි යන්නේ නැහැ. ආමෙන්. හalleluya. අපි තුල යහපත් වැඩක් පටන් ගත්ත උන්වහන්සේ. අපි හැම කෙනෙක් තුලම උන්වහන්සේ යහපත් වැඩක් පටන් අරන් තිබෙනවා. අපි බලමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සේක්යයි යන මේ විශ්වාසය ඇතුව සිටිමි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා කවද්ද ඒ දවස? උන්වහන්සේ මේ පොළොවට පැමිණෙන දෙවෙනි පැමිණීමේ දවස. ඒ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සේක්යයි යන විශ්වාසය ඇතුව සිටිමි. උන්වහන්සේ ওই වචනේ ඔබගේත් මගේ ජීවිතේ ඉෂ්ට කරන්න උන්වහන්සේ බැඳී සිටිනවා. මතක තියාගන්න. ඕක ශුද්ධාත්මයන් පාවුල්තුමා තුලින් කතා කළේ ශුද්ධාත්මයන් වහන්සේ. ඕක ජීවනයේ වචනය. ජීවනයේ වචනය. ආමේන්. හalleluya. නිසා ඔබ තුල යහපත් වැඩක් පටන් ගන්න තිනවා. ඒ වැඩේ සම්පූර්ණ කරන්න නැතුව මේ පොළොවෙන් යන්න හදන්න එපා. ආමේන්. පොළොව දෙවියන් වහන්සේ මැව්වේ මිනිස්යාට ජීවත් වෙන්න. අපාය දෙවියන් වහන්සේ මැව්වේ යක්ෂයාට සහ ඔහුගේ දූතයන්ට. කිසිම මිනිසෙකු අපායට යන එක දෙවියන් වහන්සේ කැමැත්ත නොවේ. අපාය මිනිස්යන්ට නෙමෙයි මැව්වේ. යක්ෂයාට. යක්ෂයාට සහ ඔහුගේ දූතයන්ට. මිනිස්යාව මැව්වේ පොළොවේ. පොළොව මැව්වේ මිනිස්යාට ජීවත් වෙන්න. ආමෙන්. හalleluya. ඒ නිසා මේ පොළොවේ දිම අපිට ස්වර්ගික ජීවිතයක් ගත කරන්න පුළුවන්. ආමෙන්. හalleluya.
හාලෙලූයා. මේ පොළොවේ අපිට ආශිර්වාදමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ නිසා ඔබ විශ්වාස කරන්න. උන්වහන්සේ යොහන් 10:10 යේසුස් වහන්සේ මොනවද කිව්වේ? සොරා එන්නේ සොරකම් කරන්නත් මරන්නත් විනාශ කරන්නත්. සොරා කියන්නේ කවුද? යක්ෂයා. යක්ෂයා එන්නේ සොරකම් කරන්න මරන්න විනාශ කරන්න. ඔබගේ ඇදහිල්ල හොරකම් කරයි, ඔබගේ ප්‍රීතිය හොරකම් කරයි, ඔබගේ සමාදානය හොරකම් කරයි, ඔබගේ සඵලත්වය හොරකම් කරයි, සොරකම් කරන්නත් මරන්නත් විනාශ කරන්නත්. නමුත් යේසුස් වහන්සේ ආවේ ජීවනය දෙන්න. එය අධික ලෙස දෙන්න. පිරීලා උතුරා යන ජීවනය දෙන්න තමයි උන්වහන්සේ ආවේ. ඒක උන්වහන්සේ අපිට දැනටමත් දීලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ මාකාර ජීවනය අපිට දැනටමත් ලැබිලා තිබෙනවා. අපි ඇවිල්ලා ජීවනය දෙන්නා වූ සෙනඟ. ආමේන් කියන්නේ. ඔබ ජීවනය දෙන්නා වූ කෙනෙක්. අපි ජීවනය දෙන්නා වූ සෙනඟ. ඒ නිසා අපි මේ ජීවනයේ භුක්ති විඳිමු. උන්වහන්සේ අපට දුන්නා වූ ජීවනය. ජීවනය එකක් තමයි දෙවියන් වහන්සේගේ මාකාර ජීවනය. ප්‍රීතිය. සුවය. අවුරුද්දේ දවසේ පැය 24ම අවුරුද්දේ 365 දවසම ප්‍රීතියෙන් ජීවනයේ කොටසක්. ආමේන්. හාලෙලූයා. දවසේ පැය 24ම අවුරුද්දේ 365 දවසම සුවෙන් සිටින එක ජීවනයේ කොටසක්. ආමේන්. දවසේ පැය 24ම අවුරුදු 365 දවසෙම සඵලත්වයෙන් සිටිනවා. ඔබේ පර්ස් එකේ හැමදාම මුදල් පිරලා තිබෙනවා. ජීවනය. ආමේන්. ආමේන්. මුදල් නැත්තම් මුදල් එන්න අන කරන්න පර්ස් එකට. ස්වාමීන් වහන්සේ මාගේ එඬේරා මගේ පර්ස් එකට මුදල් වලින් හිඟයක් නොවන්නේ. ආමේන්. කතා කරන්න. ඒ දේ ඔබේ ජීවිතේ සිද්ධ වෙනවා. ආමේන්. හාලෙලූයා. 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 නිසා අපිව උන්වහන්සේ තෝරගෙන තිබෙන්නේ පළදරන ජීවිතයකට. අපි ගිය සතියේත් බැලුවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපව තෝරාගත්තේ පළදරන ජීවිතයකටයි. අපි ගිය සතියේත් ඒ දේ බැලුවා. අපි අදත් බලමු. නිසා අපි මේ ගමන පළදරන්න ඕනේ. සුවයේ ඵල, සමාදානයේ ඵල, සඵලත්වයේ ඵල, ධර්මිෂ්ඨකමේ ඵල, ශුද්ධකමේ ඵල, ඇදහිල්ලේ ඵල. ගලාති 5:22 කියනවා ওই ඵල 9ක් තියෙනවා. ප්‍රේමයේ, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, යටහත්කම, මෘදුකම, පමන දැන ක්‍රියා කිරීම. ඒ ඵල දරන ජීවිතයකට තමයි උන්වහන්සේ අපව කැඳවලා තිබෙන්නේ. ආමේන්. අපි ගැලවීම ලැබලා, අපි නැවත උත්පාදනය ලැබලා ඵල දරන්න ඕනේ. ආමේන්. අපි ගැලවි බලන්න. ඔබ අපි ගහක් හිටෙව්වොත් එහෙම, අපි උදාහරණයක් ලෙස ඔබ හිතන්න, ඔබ මිරිස් පැලයක් හිටෙව්වොත් එහෙම ඵල එනවා. යම්කිසි මාසකින් හෝ දෙකකින් හෝ 3කින් ඵල එනවා. ආමේන්. ඉතින් අපි ගැලවීම ලැබලා ඔබ බලන්න, ඔබ මාස කීයද, දවස් කීයද, අවුරුදු කීයද, ඔබ කොච්චර ඵල දරලා තිබෙනවද? කොච්චර ඵල දරලා තිබෙනවද? ඵල කීයක් ඔබේ ජීවිතේ දරලා තිබෙනවද? ඵල දරන්න ඕනේ. ඔබේ වත්තේ ගහක් හිටවලා තිබෙනවා. මිරිස් ගහක් හිටවලා ඵල දරන්න නැත්නම් ඔබ කරන්නේ මොකද්ද? මිරිස් ගහ උගුලලා විසික් කරනවා. එතකොට කරන්නේ ආයේ පොළොව අපි සකස් කරලා ආයේ බීජ වපුරනවා. ආමෙන්. ඒ වගේ ඔබේ ජීවිතේ මෙච්චර කාල ඵල දැරුවේ නැත්නම් ඔබ වැරදි කොහෙන් හරි වැරදුනාද? ඒ වැරදුණු තැනින් නැගිටින්න, පසුතැවිලි වෙන්න. පසුතැවිලි වෙන්න. පසුතැවිලි වෙනවා කියන්නේ පපුවට ගහගෙන අනේ ස්වාමිනී මට සමා වෙන්න, මට සමා වෙන්න, කරුණා කරලා මට සමා වෙන්න, අනේ ස්වාමිනී සමා වෙන්න මම වැරදි කළා, මට සමා වෙන්න කියලා අඬන එක වැළපෙන එක නෙමෙයි පසුතැවිලි වෙනවා කියන වචනේ තේරුම. ස්වාමිනී මගේ අතින් මේ වරදුනා, මට සමාව දුන්න නිසා ඔබට ස්තුතියි. එච්චරයි. එච්චරයි. පපුවට ගහගෙන හඬාගෙන වැළපෙගෙන නිරාහාර විඳගෙන ඇඳුම් ඉරාගෙන ඒක නෙමෙයි පසුතැවිලි වීම කියන්නේ. ස්වාමිනී මට වැරදුනා, මට සමාව වෙන්න. මම මේ වැරද්ද කළා, මට සමාව දුන්න නිසා ස්තුතියි. එච්චරයි. උන්වහන්සේ ඔබට සමාව දෙනවා. ආමෙන්. අපි එක යොහන් 1:9 අපි කියමු. 1 යොහන් 1:9. උන්වහන්සේ ඔබට ගොඩක් ප්‍රේම කරනවා. ඔබ විශ්වාස කරන්න. 1 යොහන් 1:9. අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපේ පව් කියා දෙමු නම් කියන්නේ ඔබේ අතින් වරදක් වුණොත්, පාපයක් සිද්ධ වුණොත් ඔබ ගිහිලා මේකින් එක්කෙනාට කියින් එක නෙමෙයි. පියාණනි මගේ අතින් මේ පව වුණා. මොකක්ද උනේ පව කියන්නේ? ස්වාමිනී මගේ අතින් මේ දේ වුණා. කෙනෙක් හොරකම් කළා නම් ස්වාමිනී මම හොරකම් කළා, මේ දේ හොරකම් කළා, මට සමාව වෙන්න. ඔබ වහන්සේ මට සමාව දුන්න නිසා ඔබට ස්තුතියි.
ඔබ වහන්සේ මට සමාව දුන්න නිසා ස්තුතියි. අපේ පව අපේ කියා දෙමු නම් අපේ සියලු අධර්මිෂ්ඨකමින් අපව පවිත්‍ර කරන්න උන්වහන්සේ විශ්වාසවන්තව ධර්මිෂ්ඨව අප සමග සිටිනවා. උන්වහන්සේ ඉන්නේ ඔබ සමග ඔබ තුල. ආමේන්. ඔබ උන්වහන්සේගේ සමාව ඉල්ලුවොත් අනිවාර්යෙන් ඔබට සමාව දෙනවා. ඔබ වරද සංගව ගන්න එපා. ඔබ වැරදි කරනවා ඔබ සංගව ගන්නවා නම් ඔබට බැරි වෙනවා සඵල වෙන්න. හිතෝපදේශ 28:13 කියන වරද සංගවන්න සඵල නොවන්නේ. ඒත් ඒවා කියාදී අත්තරින්නාට කරුණාව ලැබෙනවා. උන්වහන්සේගේ කරුණාව ඔබට ලැබෙනවා එතනින් නැගිටින්. ආමේන්. හාලෙලූයා. ඒ කරුණාව සෑම උදෑසනකම අලුත්ව තිබෙනවා. විලාපගී 3 වෙනි පරිච්ඡේදයේ 22 23 පදවල තියෙනවා. අපි විනාශ නොවුනේ උන්වහන්සේගේ කරුණාවල් නිසායි. උන්වහන්සේගේ අනුකම්පාවල් නිසායි. ඒවා නොනවතින නිසායි. ඒවා සෑම උදෑසනකම අලුත්ව තිබෙනවා. මේ උදෑසන අලුත්ව තිබෙනවා උන්වහන්සේගේ කරුණාව ඔබට අලුත්ව තිබෙනවා. ඔබගේ වරදට සමාව අරන් නැගිටින කවුරු හරි වැරදි කර සිටිනවා නම් ඔබ වැරදි කරපු වෙලාවෙම පසුතැවිලි වෙන්න. සභාවට නිකන් ඉන්න එපා, යාඥා කරනකන් ඉන්න එපා. වැරදි වුණ වෙලාවෙම ඔබ සමාව ඉල්ල ගන්න. ස්වාමීනි මට සමාව වෙන්න. ඒ වෙලාවෙම උන්වහන්සේ ඔබට සමාව සභාවට ඇවිල්ලා අනේ ස්වාමීනි පපුවට ගහගෙන වැළපෙගෙන අඬාගෙන ස්වාමීනි මට සමාව වෙන්න මට සමාව වෙන්න මට සමාව වෙන්න මට සමාව වෙන්න අනේ කරුණාකර සමාව වෙන්න සමාව වෙන්න. ඒක ඇවිල්ලා දෝෂාරෝපණේ. ඒකට දෝෂාරෝපණයෙන් ඔබ උන්වහන්සේ නිදහස් කරලා තිබෙන. ඒක දෝෂාරෝපණේ. අපි දෝෂාරෝපණයෙන් නිදහස්. රෝම 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියු. 1 2. රෝම 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය දෙවෙනි පදය. එහින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත. ආමේන්. අපි ඉන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල. ඔබ ඉන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ ඔබ තුල. ඔබට දැන් වරදට පත් කිරීමක් නැහැ. ඔබව මේ දෝෂාරෝපණයෙන් නිදහස් කරලා තියෙනවා. කියන්නේ මම දෝෂාරෝපණයෙන් නිදහස්. හැමෝම කියන්නේ මම දෝෂාරෝපණයෙන් නිදහස්. දෝෂාරෝපණයෙන් නිදහස්. ආයෙත් කියන්නේ මම දෝෂාරෝපණයෙන් නිදහස්. දෝෂාරෝපණයෙන් නිදහස්. ඔබ දැනගන්න ඔබට ඔබට වරදපත් කරන්න ඔබව වරදටපත් කරන්නේ ඔබේ සිතුවිලි ඔබව වරදටපත් කරනවා ඇති. සමහරවිට ඔබගේ හැඟීම් ඔබව වරදටපත් කරනවා ඇති. ඔබ දැනගන්න ඒ සාතන් බව ඔබ දැනගන්න. නැත්නම් ඒ දැනගන්න ඔබේ හැඟීම් බව ඒ දැනගන්න. නමුත් සත්‍ය කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය. සත්‍ය කියන්නේ කුමක්ද? රෝම 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ මම දෝෂාරෝපණයෙන් නිදහස් කියා. අපි දෝෂාරෝපණයෙන් නිදහස්. උන්වහන්සේ අපිට දොස් තබන්නේ නැහැ. නිසා ඔබත් ඔබට දොස් තබන්න එපා. ඔබ දෝෂාරෝපණයෙන් නිදහස්. ඔබ දෝෂාරෝපණයෙන් ගමන් කළොත් ඔබ දෝෂාරෝපණය කියන්නේ මොකද්ද? ඔබේ සිත ඔබටම වද දෙනවා. ඔබට වද දෙන සිතුවිලි එනවා. ඔබව වර්ධනටපත් කරන සිතුවිලි ඔබට පැමිණෙනවා. ඒක දෝෂාරෝපණය. ඔබ උදෑසන නැගිටිද්දිත් ඔබට වර්ධනටපත් වෙනවා. අරක කළේ නෑ මේක කළේ නෑ අර වැරද්ද කළා මේක කළා. ඔබ දෝෂාරෝපණයෙන් ඉන්නේ. ඒක දෝෂාරෝපණයෙන් බෑ හිටියොත් අපිට බෑ ජීවනයේ භුක්ති විඳින්න. ඔබ දෝෂාරෝපණයෙන් නිදහස් වෙන්න. මේ උදෑසන ඒ වරදට ඔබ සමාව ගත්තා නම් ඔබට සමාව ලැබිලා තියෙනවා. උන්වහන්සේ ඒක මූදේ ගැඹුරට එල්ලලා තියෙනවා. ආයේ උන්වහන්සේගේ මතකේවත් නැහැ ඔබ පව් කළා කියලා. මතක තියාගන්න. උන්වහන්සේ ඔබට සමාව දුන්නා නම් උන්වහන්සේගේ මතකෙත් නැහැ ඔබ පව් කළා කියලා. ඔබට සමාව දීලා ඉවරයි. උන්වහන්සේගේ අනර්ග ලේවලින් ඔබව සෝදා පවිත්‍ර කරලා ඉවරයි. ඔබ දෝෂාරෝපණයෙන් නිදහස්. ආමෙන්. ඔබ වර්ධනටපත් කිරීමෙන් නිදහස්. මේ දේ හොඳට අහගන්න. මේක ඊටමත් අනර්ග වචනයක්. මොකද සමහර විට මේක ඔබට අද කතා කරලා මේ වාතාවරණේ පසු තව ඉස්සරහට එන්න පුළුවන්. සමහරට ඔබ අද මේ වාතාවරණය තුළ ඉන්නව වෙන්න පුළුවන්. ඔබ දෝෂාරෝපණයෙන් ඉන්නවා පුළුවන්. ඒකෙන් නිදහස් වෙන්නේ මේ සත්‍ය වචනය. නුඹලා සැබෑව දැනගන්නව ඇත. සැබෑව නුඹලාව නිදහස් කරන්නේ. මේ වචනය තමයි අපිව නිදහස් කරන්නේ. මේ උදෑසන ඔබ දැනගන්න ඔබ දෝෂාරෝපණයෙන් නිදහස්. ආමෙන්. ඔබ දෝෂාරෝපණයෙන් නිදහස්. නිසා අපිව උන්වහන්සේ කැඳවලා තිබෙන්නේ ඵලදරන ජීවිතයකට.
අපි දෝෂාරෝපණයෙන් හිටියොත් අපිට මේ ශුද්ධකමේ ඵල දරන්න බෑ. ඒතර අපි ඵල දරන්නේ මොන ඵලද? මානසික ඵල. පව් කිරීමේ ඵල. වැරදි වචන කතා කිරීම. වෛර කිරීම. ඊර්ෂ්‍යාව. ගලාති 5:22කට උඩින් තියෙනවා ඵල කීපයක් මාංශේ ඵල. ගලාති 5:19 වගේ. ඒවා ඔක්කොම මාංශේ ඵල. ඒවා දරන්නේ අපි ඇදහිල්ලෙන් ගමන් කළේ නැත්තම්. දෝෂාරෝපණයෙන් හිටියොත් ඔබට බැරි වෙනවා ආත්මික ඵල දරන්න. දෝෂාරෝපණයෙන් හිටියොත් ඔබ දරන්න යන්නේ මානසික ඵලයි. නිසා පළවෙනිම කාරණාව ඔබ දැනගන්න ඔබ දෝෂාරෝපණයෙන් නිදහස් කියලා. අපි බලමු මේ එලිදරව් පොතට පෙරලා ගන්න. එලිදරව් පොතේ තියෙන පදයක් සහෝදරයන්ව වරදටපත් කරන යක්ෂයාව පහතෙල්ලක් තිබෙනවා කියලා. අපි ඉක්මනින් මේ පදේ බලමු. 12:11 නේ 12:10. හේබ්‍රෙව් එලිදරව් 12 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. එලිදරව් 12 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. ආකියෝ. එවිට අපගේ දෙවියන් වහන්සේගේ ගැලවීමද බලයද රාජ්‍යයද තමන් ක්‍රිස්තුස් වහන්සේගේ ආණ්ඩු බලයද දැන් පැමිණුණේය. මක්නිසාද අපගේ දෙවියන් වහන්සේ ඉදිරිපිට රෑදාවල් අපේ සහෝදරයන්ට වරද තබන්නා වූ ඔවුන්ගේ වරද තබන්නා පහත හෙළනු ලැබුවේ. ඒ කොටස නැවතත් කියන ඒ කොටස ඔබේ බයිබලේ හයිලයිට් කරගන්න. මක්නිසාද අපගේ දෙවියන් වහන්සේ ඉදිරිපිට රෑදාවල් අපේ සහෝදරයන්ට වරද තබන්නා වූ අපගේ සහෝදරයන්ට රෑදාවල් වරද තබන්නා කවුද කියලා බලන්න. ඔවුන්ගේ වරද තබන්නා පහත හෙළනු ලැබුවේ. කවුද පහතනේ? ස්වර්ගෙන් පහතට එළිය කවුද? යක්ෂයා. ඊතර ඔබට වරද තබන්නේ රෑදවල් දෙකේ කවුද? යක්ෂයා. ඔබ දැනගන්න. උදේ නැගිට්ටමත් ඔබට වරද තබනවා. දවල්ටත් ඔබට වරද තබනවා. රෑටත් වරද තබනවා. රෑදවල් දෙකේ ඔබට වරද තබන්නා යක්ෂයාව පහත හෙළලා තිබෙන්නේ. යක්ෂයා තමයි ඔබව වරදටපත් කරන්නේ. මතක තියාගන්න. ඔබව දෝෂාරෝපණයට පත් කරන්නේ කවුද? යක්ෂයා. එතකොට ඔබ මොකද්ද කරන්න ඕන? මොකද්ද ඔබ යක්ෂයා ඔබට දෝෂාරෝපණයට පත් කරන ඔබ මොනවද කරන්න ඕන? මෙන්න වචනේ බලා ලියා ගන්න. යාකෝබ 4:7. යක්ෂයා ඔබව වරදට පත් කරනවා. එතකොට ඔබ කරන්න ඕනේ මොකද්ද කියලා මෙතන තිබෙනවා. යාකෝබ 4:7. ඔබට යක්ෂයා වරද තබනවා. අරදේ ඔබ අරදේ කළා, මේ දේ කළා, අරදේ කළා, අතීතයේ මේ දේවල් කළා. අතීතයේ ඔබ ගැලවීම ලබන්න ඉස්සලා කරපු ඔක්කොම දේවල් ඉවරයි. ඒවා දැන් වැඩක් නැහැ. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලවීම ලැබලා වරදක් වුණා නම් ඒකට සමාව අරගෙන නැගිටලා බැබලෙන්න. ආමෙන්. ඔන්න යක්ෂයා ඔබට දොස් තබන විට මේ දේ ඔබ කරන්න. එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටින්න. දෙවියන් වහන්සේට යටත්ව සිටින්න. දෙවියන් වහන්සේ කියද්දී ඔබට මතක් වෙන්න ඕන උන්වහන්සේගේ ඉතා අනර්ග උතුම් වචනේ. වචනයට යටත් වෙන්න. මේක තමයි අපේ ආධිපත්‍යය. මේක තමයි අපිට මඟ පෙන්වන්නේ. මේ වචනයට යටත් වෙන්න. යටත් වෙනවා කියන්නේ මේ වචනයට මගේ මුළු සිතින්ම මම කීකරු වෙලා ඒ අනුව ගමන් කරනවා, ඒ අනුව ජීවත් වෙනවා. වචනයට. දෙවියන් වහන්සේට යටත් වුණොත් තමයි, මේ වචනයට යටත් වුණොත් තමයි, මේ වචනට කීකරු වුණොත් තමයි ඔබට පුළුවන් යක්ෂයට විරුද්ධ වෙන්න. හරි? ඒක මතක තියාගන්න. ඒකයි සමහර යක්ෂයට අනකරද්දි යන්නේ නැත්තේ. ඌ වද දෙන්නේ. ඌ දඟල හෙට පයින්නවා මෙහෙට පයින්නවා. යක්ෂය දුරු කරන්න යේසුස් වහන්සේ කියන්නේ තප්පර ගානක් යන්නේ යක්ෂය දුරු කරන්න. යක්ෂය දුරු වෙන්නේ නැත්තම් කාරණාවක් තිබෙන. ඒකට හේතුව තමයි ඔබගේ ඇදහිල්ලේ ප්‍රශ්නය. ඔබ වචනයට යටත් වෙලා වචනයට කීකරු වෙලා නැහැ. ඔබ යක්ෂයන් දුරු කරන්න යනවා. යක්ෂයෙක් තප්පර ගානයි යක්ෂයා දුරු වෙන්න ඕන. යක්ෂයාත් එක්ක සෙල්ලම් දාන්න බෑ. යක්ෂයා පරාජිතයෙක්. ඌට කිසි බලයක් නැහැ. ආමෙන්. ඔබ වචනයට කීකරු වෙලා වචනයට ගරු කරලා වචනයට ජීවත් වෙනවා නම් ඔබ දකිද්දි යක්ෂයා වෙවුලනවා. අම්මෝ මෙහෙන්න එපා මෙහෙන්න එපා මෙහෙන්න එපා මෙයාව යවන්න එපා මෙයාව යවන්න එපා කියලා ඌ වෙවුලනවා. මට වද දෙන්න ආවද මට වද දෙන්න ආවද කියලා කෑ ගහයි ඔබ දකිද්දි. ඔබ එච්චර ආලේපලද්දෙක්. ආමෙන්. ආමෙන්. ඔව්ව වියෝල් වෙනවා ඔබ එන විට. ඔබ ආලේපලද්දෙක්. ආමෙන්. ඔන්න බලන්න දෝෂාරෝපණය නිදහස් වෙන්නේ කොහමද? දෙවියන් වහන්සේට යටත් වෙන්න.
වචනෙට ගරු කරන්න, වචනෙට කීකරු වෙන්න, වචනෙට ජීවත් වෙන්න. ඊට පස්සේ නොමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න. යක්ෂයාට විරුද්ධ වෙන්න. ඔබව දෝෂාරෝපණයට පත් කරන්නේ යක්ෂයා. ඔබව වරදට පත් කරන්නේ යක්ෂයා. නමුත් බයිබලයේ පවසනවා යක්ෂයාට විරුද්ධ වෙන්න. යක්ෂයාට විරුද්ධ වෙන්න බෑ පොල්ලක් අරගෙන, තුවක්කුවක් අරගෙන, පිහියක් කඩුවක් අරගෙන විරුද්ධ වෙන්න බෑ. මේ දෙමුවත් කඩුව නැමැති වචනය ගන්න. මේකෙන් තමයි යක්ෂයාට විරුද්ධ වෙන්න පුළුවන්. යක්ෂයාට විරුද්ධ වෙන්න පුළුවන් එකම ආයුධය තමයි දෙවියන් වහන්සේගේ වචනය. ආමේන් කියන්නේ. ආමේන් කියන්නේ හැමෝම. ආමේන්. යක්ෂයා හිඟකම ගේන විට යේසුස් වහන්සේගේ නාමෙන් මේ ආත්මය මගේ නිවසෙන් ඉවත් වෙන්න, මගේ ආර්ථිකයෙන් ඉවත් වෙන්න ස්වාමින් වහන්සේ මගේ ඩේරා මට හිඟයක් නොවන්නේය. හාලෙලූයා. යක්ෂයා රෝගිය ගේන විට මම කතා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් රෝගී ආත්මය මගේ ශරීරයෙන් මගේ නිවස තුලින් ඉවත් වෙන්න. දෙවියන් වහන්සේගේ ජීවනය මා තුලයි. යේසුස් වහන්සේ ලැබු තුවාල වලින් මගේ හිස සිට පාදපතුල දක්වා මම සම්පූර්ණ සුවයි. ආමේන්. අසමාදානී වියුල්කම එන විට ඔබ නැකිටලා වචනේ කතා කරන්න. ශාලෝම් කියලා කතා කරන්න. සමාදානිය වේවා. යේහෝවා ශාලෝම් ඉන්නේ ඔබ තුල. ඔබ කතා කරන විට ඒ දේ සිද්ධ වෙනවා. යක්ෂයාට විරුද්ධ වෙන්න පුළුවන් දෙවියන් වහන්සේගේ වචනයට පමණයි. දෙවියන් වහන්සේගේ වචනින් පමණයි යක්ෂයාට විරුද්ධ වෙන්න පුළුවන්. වෙන කිසිම ක්‍රමයක් නැහැ යක්ෂයාට විරුද්ධ වෙන්න. ඔබ නිවස මාරු කළා කියලා යක්ෂයා මාරු වෙන්නේ නැහැ. ඔබ ගම මාරු කළා කියලා යක්ෂයා මාරු වෙන්නේ නැහැ. ඔබ රට මාරු කළා කියලා යක්ෂයා මාරු වෙන්නේ නැහැ. ඔබ රැකියාව මාරු කළා කියලා යක්ෂයා මාරු වෙන්නේ නැහැ. ඔබගේ ව්‍යාපාරය මාරු කළා කියලා යක්ෂයා මාරු වෙන්නේ නැහැ. යක්ෂයා යක්ෂයාම තමයි. ලංකාවේ ඉන්න යක්ෂයාම තමයි ඇමරිකාවෙත් ඉන්නේ. මතක තියන්න. බයිබලයේ අපිට උගන්වන්නේ යක්ෂයාට විරුද්ධ වෙන්න. යක්ෂයාට විරුද්ධ වෙන්න. නොකොඩවා එක ලෙස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ කවුද? ඔබට මොනවද උරුම? ඔබට මොනවද කරන්න පුළුවන් කියන දේ ඔබ නොකඩවා එක ලෙස පවසන්න. ඒක වෙනස් කරන්න එපා. යක්ෂයාට විරුද්ධ වෙන්න. යක්ෂයාට විරුද්ධ වෙන්න. මම නැවතත් ඔබට කියනවා. ඔබට මේ වචන ඇත්තටම ඔබ ආත්මෙන් මේ වචන ආගෙන ඉන්නවා. මේක ඇතුළට යනවා. ඔබට පරීක්ෂාවක් එන විට මේ වචන තමයි ඔබට මඟ පෙන්වන්නේ. යක්ෂයාට විරුද්ධ වෙන්න. ටක් ගාලා ගෙදර එක්කෙනෙක් කෝප වුණොත් එහෙම ඔබේ හදවතට එන්න ඕන යක්ෂයාට විරුද්ධ වෙන්න. ආමේන්. මොකක් හරි හිඟකමක් එන විට යක්ෂයාට විරුද්ධ වෙන්න. මොකක් හරි රෝගයක් එන විට යක්ෂයාට විරුද්ධ වෙන්න. බයක් එන විට යක්ෂයාට විරුද්ධ වෙන්න. බය ගේන්නේ යක්ෂයා. රෝගිය ගේන්නේ යක්ෂයා. වියෝල්කම ගේන්නේ යක්ෂයා. පරාජය දෙන්නේ යක්ෂයා. සිතුවිලි පරාජිත සිතුවිලි ගේන්නේ යක්ෂයා. ඒ විට ඔබට කියන්නේ යක්ෂයාට විරුද්ධ වෙන්න. ඉස්සල්ලාම ඔව් සිතුවිල්ලකින් තමයි හැම දෙයක්ම ඔබට ගේන්නේ මතක තියාගන්න. ඒකයි සියල්ලටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න කියන්නේ. එයින් ජීවනයේ නික්මෙනවා කියලා. ඔබ වචනේ දන්නේ නැති වුණාට යක්ෂයා මුළු බයිබලෙම දන්නවා. එයා ස්වර්ගයේ ජීවත් වුණ නිසා. යක්ෂයා වෙන්න ඉස්සෙල්ලා එයා දේවදූතයෙක් නිසා. ඔව් දන්නවා ඔබට පහර දෙන්න ඕනේ කොතනද කියලා. ඒ වගේම ඔබේ දුර්වල ස්ථානෙට තමයි යක්ෂයා නිතරම පහර දෙන්නේ. ඔබ කෝප වෙනවා නම් ඔව් යක්ෂයා පුළුවන් තරම් උත්සාහ කරනවා ඔබ කෝප ගස්සන්න. ඔබ කනගාටු වෙනවා නම් යක්ෂයා පුළුවන් තරම් උත්සාහ කරනවා ඔබ කනගාටුවටපත් කරන්න. ඔබ බය වෙනවා නම් යක්ෂයා පුළුවන් තරම් උත්සාහ කරනවා ඔබට බයේ වාතාවරණ ගේන්න. සිතුවිලි වලින් හැම දෙයක්ම එන්නේ සිතුවිලි වලින්. එන විටම ඔබ දැනගන්න යක්ෂයාට විරුද්ධ වෙන්න. යක්ෂයාට විරුද්ධ වෙන්න. ළඟ ඉන්න එක්කෙනාට කියන්නේ යක්ෂයාට විරුද්ධ වෙන්න. ආමේන්. යක්ෂයාට විරුද්ධ වෙන්න. භාර්යාවට ප්‍රේම කරන්න, ස්වාම පුරුෂයට යටත් වෙන්න, දරුවෝ දෙමව්පියන්ට කීකරු වෙන්න. නමුත් යක්ෂයාට විරුද්ධ වෙන්න. භාර්යාවට විරුද්ධ වෙන්න එපා. ස්වාම පුරුෂයට විරුද්ධ වෙන්න එපා. දරුවෝ දෙමව්පියන්ට අකීකරු වෙන්න එපා. යක්ෂයාට විරුද්ධ වෙන්න. අපි ඔන්න මේ පදේ මුලින් ඉඳන් බලන්න. එතකොට ඔබේ වාතාවරණ වෙනස් වෙලා යනවා. ආයෙ මුලින් ඉඳන් කියමු යාකෝබ් 4:7.
එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටින්න. නොමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇත. ඔබ යක්ෂයාට විරුද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුලින්. ඔබ වචනය තුලින් විරුද්ධ වෙන විට ඔහු නුඹලා විසින් පලා යනවා ඇත. පොල් පලා නෙමෙයි හරි. මතක තියාගන්න. ඔව් නිකන් අර බල්ලෙක්ට අපි අඩිය පොලේ ගාලා සද්ද දාපම වලිගේ පිටිපස්සේ ගහගෙන යන්නේ නොපෙනී තුහාගෙන බය වෙලා ඒ වගේ තමයි යක්ෂයා ඔබගේ ජීවිතෙන් පලා යන්නේ. හිඟකම ඔබේ ජීවිතෙන් පලා යන්නේ. අසමාදානය ඔබේ ජීවිතෙන් පලා යන්නේ. රෝගය ඔබේ ජීවිතෙන් පලා යන්නේ. ඒ විදිහට තමයි. නිසා ඔබ යක්ෂයාට විරුද්ධ වෙන්න. ඒ විට තමයි ඔව් උඹලා විසින් පලා යන්නේ. යක්ෂයා නිකන් ගොරෝන සිංහෙකුමෙන් එනවා කියලා තමයි වචනේ තියෙන්නේ. ගොරෝන සිංහෙක් මතක තියන්න සිංහෙක් නෙමෙයි සිංහෙක් වගේ. සිංහෙක් නෙමෙයි. ඔව්ව අංශභාග කරලා ඉවරයි යේසුස් වහන්සේ. ඔව්ව පරාජය කරලා ඉවරයි. ඔව්ව බෙලහීන කරලා ඉවරයි. ඔව් නිකන් සිංහෙක්ගේ වෙස් ගන්නවා. දැන් සිංහෙක්ගේ වෙස් ගන්න පුළුවන්. සිංහෙක්ගේ වෙස් අරන් පොඩි ගෙරවිල්ලක් දායි. ඔබට තියෙන hina වෙන්න. ඵලයන් මෝඩ යක්ෂයා ඔබ ඉන්නේ මගේ පාදයට. මම ධර්මිෂ්ඨයි. මම සිංහෙකුමෙන් නිර්භීතව සිටිනවා. මම තමයි සැබෑ සිංහයා. මා තුල යුදා ගෝත්‍රයේ සිංහයා වැඩ වාසය කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමෙන්. අපි යාකෝබ් පොතේ මේ සමායන 1 පේතරස් පොතට පෙරලා ගමු. අපි මේකේ අවසන් කරලා යමු. යාකෝබ් 4:8ත් කියවන්න. යක්ෂයාට විරුද්ධ වෙන විට නුඹලා විසින් පලා යනවා ඇත. දෙවියන් වහන්සේට ලං වෙන්න. එවිට උන්වහන්සේ නුඹලාට ලංවනසේක. දෙවියන් වහන්සේට ලං වෙන්න. එවිට උන්වහන්සේ ඔබට ලං වෙනසේක. දැන් මේ කාට හරි අකීකරුණ කෙනෙක්ට කතා කරන්න. දෙවියන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ වචනය. මේ වචනයට ලං වෙන්න. මේ වචනයට කීකරු වෙන්න. මේ වචනේ විශ්වාස කරන්න පටන් ගන්න. මේ වචනේ තුල ජීවත් වෙන්න පටන් ගන්න. මේ වචනේ තුල ගමන් කරන්න පටන් ගන්න. එවිට මේ වචනේ කියපු කෙනා බවට ඔබපත් වෙන්න යනවා. ආමේන්. වචනේ උන්වහන්සේ කියා තියෙන්නේ මොකද්ද? නුඹලා පොළොවේ සියලු ජාතීන්ට වඩා උසස්. ආමේන්. එතකොට අපි කවදාකවත් පොළොවේ සියලු ජාතීන්ට වඩා පහත් වෙන්න යන්නේ. අපි පොළොවේ සියලු ජාතීන්ට වඩා උසස් වෙනගා. ආමෙන් කියන්නේ. ආමෙන් කියන්නේ. ආමෙන්. කියන්නේ මම පොළොවේ සියලු ජාතීන්ට වඩා උසස්. ආමෙන්. අපි කියමු මම හිතනවා මේ වචනේ තියෙන්නේ ද්විති කතාව 7:14. මේ තව වචනයක් කරක ද්විති කතාව 28 එකනේ තියෙන්නේ. ද්විති කතාව 28 එකේ කියනවා නුඹලා පොළොවේ සියලු ජාතීන්ට වඩා උසස් කියලා. ද්විති කතාව 7:14 තියෙන ලස්සන වචනයක්. කියවන්න. නුඹ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා ආශිර්වාද ලබනවා ඇත. නුඹ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා ආශිර්වාද ලබනවා ඇත. ආමේන්. තව තියෙනවද ඒක? කියවන්න. නුඹලා අතරෙහිද නුඹලාගේ සිව්පාවුන් අතරෙහිද පිරිමියෙක්වත් ගැහැණියෙක්වත් ගැහැණු සතෙක්වත් වඳ නොවේයි. කොහොමද ආශිර්වාද? කොහොමද ආශිර්වාද? මේක ඔබේ. ආමෙන්. මේක ඔබේ. මේක ඔබේ කරගන්න ඔබට උන්වහන්සේ කියන්නේ. ඔබ පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා ආශිර්වාද ලබනවා ඇත. ඔබ විවාහ වුණොත් අනිවාර්යෙන් දරුවෝ ලැබෙනවා. ආමෙන්. ඒක වයස බලන්න එපා. අවුරුදු ගාන බලන්න එපා. පෙනීම බලන්න එපා. දැනෙන හැඟෙන දේ බලන්න එපා. උන්වහන්සේ කිව්වනම් දරුවෝ ස්වාමින් වහන්සේ දෙන උරුමයක්, කුසේ ඵලය උන්වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදයක් කියලා අනිවාර්යෙන් ඒක ඉෂ්ට කරනවාමයි උන්වහන්සේ. ඔබට තියෙන ඔබේ ඇදහිල්ලේ ප්‍රකාශ කිරීම චංචල නොවන පිණිස ඒ තදින් අල්ලගන්න. ඒ තදින් අල්ලගන්න. දෙවියන් වහන්සේ උන්වහන්සේ කියපු දේ ඉෂ්ට කරනවා. ආමෙන්. ඔබ සත්‍ය ඇති කරනවා නම් ඒ හැම සිව්පා සතෙක්ම ආශිර්වාද ලබනවා. ඔවුන් බෝ වෙනවා. ඔවුන් බෝ වෙනවා. ආමෙන්. ඔබගේ ව්‍යාපාර සීමාවල් විශාල වෙනවා. අපි පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයන්ට ආශිර්වාද ලත් සෙනගක්.
ආමේන්. නිසා අපි දෙවියන් වහන්සේට කීකරු වෙමු. දෙවියන් වහන්සේට ලං වෙමු. දෙවියන් වහන්සේට යටත් වෙමු. යක්ෂයාට විරුද්ධ වෙමු. එවිට ඔහු නුඹලා විසින් පලා යනවා ඇත. අපි 1 පේතරස් පොතට යන් ඉක්මනින්. 1 පේතරස් 5 වෙනි පරිච්ඡේදයේ 6 සිට වගේ අපි කියමු 4 සිට වගේ කියමු. 1 පේතරස් 5 වෙනි පරිච්ඡේදයේ 4 සිට. එවිට ප්‍රධාන එඩේරාණන් ප්‍රකාශ වන කල්හි නුඹලා තේජසේ නොමලවෙන්නා වූ ඔටුන්න ලබන්නහුය. එසේම තරුණේනි වැඩිමහල්ලන්ට යටත් වෙන්න. එසේය නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙ කරන පිණිස යටත්කම පැනඳ ගන්න. නුඹලා සියල්ලෝම එකින් එක්කිනාට මෙහෙ කරන පිණිස යටහත්කම පැලඳ ගන්න. යටහත්කමින් තමයි අපි හැම දෙයක්ම කරන්න ඕනේ. මතක තියාගන්න. හැම දෙයක්ම. භාර්යාව ස්වාම පුරුෂයාට යටත් වෙන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වාම පුරුෂයා භාර්යාවටත් යටත් වෙන්න එකින් එක්කිනාට. මම තමයි හිස, මම තමයි ලොක්කා, මම කියන දේ තමයි ඔක්කොම ඉන්න ඕනේ. ස්වාම පුරුෂයාව භාර්යාවට දුන්නේ බොස් කෙනෙක් හැටියට නෙමෙයි, මතක තියාගන්න. ස්වාම පුරුෂයාව භාර්යාවට දුන්නේ සහකරුවෙක් හැටියට. ඒ වගේම භාර්යාව ස්වාම පුරුෂයාට දුන්නේ සහකාරියක් හැටියට. නිකන් වැඩකාරියක් හැටියට නෙමෙයි, නැත්තම් බොස් කෙනෙක් හැටියටත් නෙමෙයි භාර්යාව දුන්නේ, සහකාරියක් හැටියට. දෙන්න සහයෝගයෙන් එකමුතු වෙලා වැඩ කරන පිණිස. ආමෙන්. නිසා අපි යටහත්කම ඊටමත් වැදගත් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න. මොකද පෞල කියන්නේ ඊටමත් ආශිර්වාදමත් දෙයක්. ඔබ දෙදෙනාව එක්කලේ දෙවියන් වහන්සේ, විවාහය නියම කළේ දෙවියන් වහන්සේ. නිසා විවාහය කියන්නේ ඊටමත් ආදර්ශම ආශිර්වාදමත් දෙයක්. තෘප්තිමත් දෙයක්, ප්‍රබෝධමත් දෙයක්. නිසා ඔබගේ විවාහයට ඔබ ගෞරව කරන්න. ඔබ විවාහ වෙලා ඉන්න කෙනාට ඔබ ගෞරව කරන්න. ඔබගේ භාර්යාවට ඔබ ගෞරව කරන්න. ඔබගේ ස්වාම පුරුෂයාට ඔබ ගෞරව කරන්න. එතකොට තමයි ඔබට පුළුවන් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න. නැත්නම් ඔබේ භාර්යාව කෙරේ ඔබ වෛරෙන් නම් ඉන්නේ. ඔබගේ ස්වාම පුරුෂයා කෙරේ ඔබ වෛරෙන් නම් ඉන්නේ. ඔබට බැරි වෙනවා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න. වැරදෙන්න පුළුවන්. වැරදුනේ හැම දෙයක්ම හදා ගන්න පුළුවන්. වැරදෙන්න පුළුවන්, නමුත් පරදින්න එපා. වැරදුණු තැන හදාගමු. අපි පසුතැවිලිලා එතනින් නැගිටිමු. එතකොට පුළුවන් ඔබට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න. ඔබගේ විවාහයට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. ආමෙන්. නිසා ඔබ දැනගන්න විවාහය දෙවියන් වහන්සේ නියම කරපු දෙයක් නිසා අනිවාර්යෙන් ඒක උන්වහන්සේ ආශිර්වාද කරනවා. අපි පල්ලෙහාට ගියමු. යටාත්කමින් එකින් එක්කිනාට මේ කරන්නේ. යටාත්කම ඉතාමත් වැදගත් වෙනවා අපිට සාර්ථක වෙන්න. මක්නිසාද දෙවියන් වහන්සේ උඩගු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක. මේ වචනේ හයිලයිට් කරගන්න ඔබගේ බයිබලේ. මේක ඉතාමත් වැදගත් වචනයක්. අපි උඩඟ වුණොත් අපේ ජීවිතය තුළ උන්වහන්සේගේ කරුණාව වැඩ කරන්නේ නැහැ. අපිට උන්වහන්සේගේ දේවල් පේන්නේ නැතු වෙන උඩඟු වුණොත්. උන්වහන්සේ උඩඟුවන්ට විරුද්ධ වෙනවා. නිසා උඩඟු වෙන්න එපා කවදාක්වත්. ඔබ ෆ්ලයිට් එකක් ජෙට් එකක් ගත්තා පුළුවන්, උඩින් යනවා වෙන්න පුළුවන්. ඔබ උඩඟු වෙන්න එපා. හරිද? සමහරු ඒව ඉන්නවා ලෝකයේ අය. ජෙට් එකක් ගත්තා නම් එයා හිතන්නේ එයා තමයි ඒ පළාතේ ඉන්නේ ලොක්කා කියලා. ජෙට් එක ඔබට දෙන්නේ දෙවියන් වහන්සේ. ආමෙන්. නිසා ඔබගේ සඵලත්වය ගැන උඩඟු වෙන්න එපා. ඔබ ඉන්නේ මොන තත්ත්වයක හිටියත් ඔබ දැනගන්න ඒ ඔබ ඉන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව අනුග්‍රහය නිසායි. මම අද මේ ස්ථානට පැමිණ සිටින උන්වහන්සේගේ අනුග්‍රහය නිසා බව ඔබ දැනගන්න. ඔබේ ශක්තියෙන්, ඔබේ හැකියාවෙන් නෙමෙයි උන්වහන්සේගේ අනුග්‍රහයෙන් තමයි ඔබ මේ ස්ථානට ඇවිල්ලා තිබෙන්නේ. නිසා දෙවියන් වහන්සේ උඩඟු වුවන්ට විරුද්ධ වෙනවා. ඊළඟට ඉක්මනින් කියන්න. මයික් එක ඕෆ් කරන්න එපා. ඔන්න එකෙම තියාගන්න. මක්නිසාද දෙවියන් වහන්සේ උඩගු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක. දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධව සිටිනවා. යටහතුන්ට කරුණාව දෙනසේක. මේ පදේ හයිලයිට් කරගන්න. මේ පදේ හයිලයිට් කරගන්න. ඔබ යටහත් වෙන්න, යටහත් වෙන්න, යටහත් වෙන්න, යටහත් වෙන්න ඔබගේ කරුණාව, උන්වහන්සේගේ කරුණාව ඔබගේ ජීවිතේ ක්‍රියා වෙනවා. නැත්නම් උන්වහන්සේගේ අනුග්‍රහය ඔබගේ ජීවිතේ ක්‍රියා වෙනවා. ඔබ මොන වාතාවරණයක් වුණත් ඔබ ඉන්නේ ප්‍රීතියෙන්. ඔබ ඉන්නේ ආශිර්වාදයෙන්. මතක තියාගන්න.
යටහත්කම ඉතාමත් වැදගත්. මම දවසක් එක කතාවක් ඇහුවා. එක වනාන්තරයේ ගස් දෙකක් අතර සිද්ධ වුණ කතාබහක්. එක රූක්ෂ ගහක් තිබ්බලු. මාර ගහස් ඔබ දැකලා දිනනේ මාර හන්දිය තිබ්බා. ඒක කපලා තියෙන්නේ. කඳානෙත් තිබ්බා මාර ගහක්. ඒකත් කපලා තියෙන්නේ. මාර ගහක් කියන්නේ විශාල ගහක්. අතු දාලා කොළ වැවිලා පුළු පලාතටම හෙවණයි. ඒ ගහකුයි උණ ගහකුයි අතර සාකච්ඡාවක්. මාර ගහ දැන් ලොකුවට වැවිලා මම කොච්චර විශාලද, මගෙන් කොච්චර මේ දේශයේ දේවල් වෙනවද, මම තමයි ඔයාට වඩා බලවත්, මම තමයි ලොක්කා, මම තමයි ඉහළින් ඉන්නේ, ඔයා ඉන්නේ පල්ලෑ. එයා ඒ ගහ ගැන හරි උඩඟු වුණාලු. දවසක් සුළඟක් ඇවිල්ලා එහෙට පැද්දුනාලු මෙහෙට පැද්දුනාලු, මාර ගහ මුල් පිටින්ම ගලවලා ගියාලු. ඔබ දැකලා ඇති පාරේ හැමතැනම සමහර දවස්වල ඉස්සර මාරගස් ගැලවිලා පාරේ වැටලා තිබෙනවා. ඊට පස්සේ වැටුණන් පස්සේ උණ ගහ බැලුවලු. මම කිව්වලු මම උඩ යන්න මම පහත් වෙනවා. හුළඟ එද්දි මම පහත් වුණා. එතකොට හුළඟ මට උඩින් ගියා. හුළඟ එහෙට නැමෙද්දි මමත් එහෙට නැමුණා. ඒ නිසා හුළඟෙන් මට කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ. උන්ට මතක තියාගන්න මේ උණ ගහ. ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න, ඔබ සඵල වෙන්න, ඔබ සාර්ථක වෙන්න, ඔබ යටහත් වෙන්න. ඔබ යටහත් වෙන්න. එතකොට ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කරුණාව ක්‍රියා කරනවා. මතක තියාගන්න. අපි අද සාර්ථක වෙලා ඉන්නවා නම් ඒකට හේතුව අපි කෙරේ තියෙන උන්වහන්සේගේ අනුග්‍රහය. උන්වහන්සේගේ අනුග්‍රහය. ඔබ සාර්ථක වෙන්නේ ඔබගේ හැකියාවෙන්, ඔබේ ශක්තියෙන් නිසා නෙමෙයි, උන්වහන්සේගේ අනුග්‍රහය නිසා. යටහතුන්ට උන්වහන්සේ කරුණාව දෙනසේක. උඩඟුවන්ට විරුද්ධ වෙනවා. අපිට උඩඟුනොත් අපිට බැරි වෙනවා සාර්ථක වෙන්න. යටහත්කම ලොකුම ආයුධයක් ඔබට සාර්ථක වෙන්න. ඔබගේ ජීවිතයේ උන්වහන්සේගේ කරුණාව වැඩි වෙන්න. ආමෙන්. හලෙලූයා. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ කරුණාව වැඩි වෙන්න නම් ඔබ යටහත් වෙන්න. ඔන්න බලන්න ඊළඟට යක්ෂයාට විරුද්ධ වෙන්න තවත් වෙනක කතා කරනවා. එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී ඔබව උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. මෙන්න හස්තය, මෙන්න වචනය. මේ වචනය. ඔබ අද ඉන්න පුළුවන් පේමන්ට් එකේ. ඔබ අද ඉන්න පුළුවන් මුඩුක්කුවක. නමුත් දෙවියන් වහන්සේ ඔබව සුදුසු කාලෙදී උසස් කරනවා. අපිත් මේ ගමන ආරම්භ කළේ පල්ලෑම මට්ටමකින්. අද උන්වහන්සේ අපට ආශිර්වාද කර තිබෙනවා. හරි. අද ඔබ මොන තත්ත්වයක වුවත් උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. ඔබව දෙවියන් වහන්සේ උසස් කරන බව ඔබ දැනගන්න. ආමෙන්. ඔබ උන්වහන්සේ වෙතට මොන ප්‍රශ්නකින් ආවත් උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. අපි හැමෝම දෙවියන් වහන්සේට ආවේ ප්‍රශ්න වලින්. නමුත් උන්වහන්සේ ඔබේ ප්‍රශ්න විසඳලා ඔබව උසස් කරන බව දැනගන්න. සුදුසු කාලයේදී නුඹලාව උසස් කරන බැවින් උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. මේ වචනයට යටත් වෙන්න. මේ වචනයට කීකරු වෙන්න. මේ වචනය තුල ජීවත් වෙන්න. මේ වචනයට ගරු කරන්න පටන් ගන්න. එවිට ඔබේ උසස් වීම උතුරෙන්වත් දකුණෙන්වත් ඇමරිකාවෙන්වත් එංගලන්තෙන්වත් නෙමෙයි ඉන්නේ. ස්වාමින් වහන්සේගෙන්. කවුරු හරි ආයතනයක රැකියාව කරනවා කියමුකෝ. ඔබ රැකියාව කරනවා. ඊළඟට ඔබ ඉන්නේ මැනේජර් කෙනෙක් වෙන්න යන්නේ. අද ඔබ සේල්ස් කෙනෙක් හරි ඔබ අද මොන පල්ලෑ තත්ත්වෙක ඉන්නවා. ඊළඟට ඔබ වෙන්න යන්නේ මැනේජර් කෙනෙක්. හරි. එතකොට ඔබ මේ මැනේජර් කමට දාන්න කවුරු හරි ඉන්නවා. එයා තමයි ඔබ මැනේජර් කෙනෙක් බවට පත් කරන්නේ. එයා ඔබව ඒ සුදුසු කාලේ පත් කළේ නැත්නම් එහෙම ඒ මැනේජර් ඒ සීට් එකෙන් අයින් වෙලා ඔබට ඒ ස්ථානෙ ලැබෙනවා. ආමේන්. ඔබ මතක තියාගන්න. ඔබට කවුරු අගුල් හෙළුවත් ඔබ දෙවියන් වහන්සේ තුල ආවංකව ඇදහිල්ලෙන් යනවා නම් ඔබට අගුල් හෙළන ඔක්කොම ඇද වැටෙනවා. ඒ අගුල් වලට ඒගොල්ලොම වැටෙනවා. අපේ අර සිංහල කියමක් තියෙන්නේ අනුන්ට කපන වලේ Tamanව වැටෙනවා කියලා. ඔබට කවුරු හරි අගුල් හිටුවොත් ඒ අගුල් වලට ඒගොල්ලොම වැටෙනවා. ඔබව ඉහළට යනවා. ඔබට ඒ අගුල් හසු වෙන්නේ. ආමෙන්. හලෙලුයා. එච්චර උන්වහන්සේගේ කරුණාව බලවත්. ආමෙන්. ඔබ උන්වහන්සේ සුදුසු කාලෙදී උසස් කරනවා. ඔබ අද මොන ස්ථානක හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඔබ දෙවියන් වහන්සේ උසස් කොට තබනවා පොළොවේ සියලු ජාතින්ට වඩා. ඔබ දැනටමත් උසස්. ආමෙන්. ඊළඟට අපි ඉක්මනින් බලමු.
උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් මේක ලොකුම ආශිර්වාදවත් වචනයක්. අපි හැම කෙනෙක් ගැනම උන්වහන්සේ සලකනවා. ඔබට දරුවෝ ඉන්නවා නම් ඔබ දරුවෝ 5 දෙනෙක් දින්නේ 15ක් දින්නේ 12ක් දින්නේ ඒ 12ටම ඔබ එක සමානව සලකනවා. දෙවියන් වහන්සේට මුළු ලෝකෙම ඉන්නවා දරුවෝ. මතක තියාගන්න. යේසුස් වහන්සේව ස්වාමීන් වහන්සේට සත් ගැලවුම් කරලසත් පිළිගත් හැම කෙනෙක්ම උන්වහන්සේගේ දරුවන්. යෝහන් පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ පවසනවා යම් පමණ දිනක් උන්වහන්සේ පිළිගන්නවද උන්වහන්සේගේ නාමය කෙරේ අදා ගන්නවද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්නා කියලා. කියන්නේ අපි යේසුස් වහන්සේමින් දේව පුත්‍රයන්. උන්වහන්සේ හැම කෙනෙක්ටම එක හා සමානව සලකනවා. උන්වහන්සේ තරාතිරම් බලන දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මට ආශිර්වාද කරනවා නම් ඔබටත් ආශිර්වාද කරනවා. ආමෙන්. 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 හාලෙලූයා. උන්වහන්සේ මාව සුවෙන් තබනවා නම් ඔබවත් සුවෙන් තබනවා. උන්වහන්සේ අපි හැමෝටම එක හා සමානව ආශිර්වාද කරනවා. ආමෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේ නුඹලා ගැන සලකන බැවින් බලන්න මොනවද කියන්නේ කියලා. නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න. ඔබට කරදර එන්න පුළුවන් ඈ බයිබලයේ කියනවා ධර්මිෂ්ඨර පීඩා බොහෝය. නමුත් ස්වාමීන් වහන්සේ සියල්ලෙන් ගලවනසේක. ඔබට ලෝකයට නැති ප්‍රශ්න ඔබට එන්න පුළුවන්. නමුත් මේ හැම දෙයක්ම උන්වහන්සේ පිට තබන්න. ඒ සියල්ලෙන් උන්වහන්සේ ඔබව ගලවන. ඔබ මේ සියල්ලෙන් උන්වහන්සේ ගලවන බව දැනගන්න. ආයේ පදේ මුලින්ම කියවන්න. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න. කියවන්න. සිහි ඇතිව අවදිව ඉන්න. ඔන්න යක්ෂයාට විරුද්ධ වෙන තවත් ස්ථානයක් මෙතන කතා කරනවා. සිහිය ඇතුව අවදිව ඉන්න. අවදිව ඉන්න. ඔබ දන්නවා රටක යුද්ධයක් තිබෙනවා නම් ඒ රට ආරක්ෂා කරන සොල්දාදුවන් පැය 24ෙම කට්ටිය මාරුවෙන් මාරුව ඒගොල්ලන්ගේ ඒ තුවක්කුවට අත තියාගෙන අවදිව ඉන්නවා. අවදිව ඉන්නවා. සිහිය ඇතුව අවදිව ඉන්නවා. නිකන් වියෝල් භාවයෙන් නෙමෙයි, විකල් වෙලා නෙමෙයි, සිහිය ඇතුව අවදිව ඉන්න කියලා උන්වහන්සේ කිව්වනම් ඔබ සිහිය ඇතුව අවදිව ඉන්න. යක්ෂයා කොයි වෙලාවේ දෙයක් එවයිද දන්නේ නැහැ. අවදිව ඉන්න. ආමෙන්. අපේ ගීතිකාවක් තියෙන අවදිව ඉන්න, ඇදහිලි ස්ථිර වෙන්න, ශක්තිමත්ව ඉන්න කියලා. ආමෙන්. නිසා සිහිය ඇතුව අවදිව ඉන්න කියන්නේ. නුඹලාගේ විරුද්ධ කාර්යය වූ යක්ෂයා බොරවන සිංහයෙකු මෙන් නුඹලාගේ විරුද්ධ කාර්යය වූ යක්ෂයා. යක්ෂයා තමයි ඔබේ විරුද්ධ කාර්යය. ඔබේ පවුලේ සමාදානෙ නැති කරන්න හදන යක්ෂයා. භාර්යාවක් නෙමෙයි, ස්වාමිපුරුෂයෙක් නෙමෙයි, දරුවොත් නෙමෙයි, අම්මත් නෙමෙයි. යක්ෂයා. යක්ෂයා. මතක තියාගන්න. ආයෙ මුලින්ම එක කියන්නේ නුඹලාගේ විරුද්ධ කාර්යය වූ යක්ෂයා නුඹලාගේ විරුද්ධ කාර්යය කවුද කියලා ඔබ ඉස්සලා හඳුනගන්න. නුඹලාගේ විරුද්ධ කාර්යය වූ යක්ෂයා. යක්ෂයා. යක්ෂයාට ඉඩ දෙන්න එපා. ඔබව තරහා ගස්සන්න. ඔබගේ විරුද්ධ කාර්යය යක්ෂයා. ඔබ අන කරන්න යක්ෂයාට. මාව කෝප ගස්සන ආත්මය මේ නිවසෙන් මගේ පවුල තුලින් ඉවත් වී යන්න. මට හිඟකම ගෙන යක්ෂයා මගේ ජීවිතෙන් ඉවත් වී යන්න. මගේ ව්‍යාපාරයෙන්, මගේ රැකියාවෙන් ඉවත් වී යන්න. මම උරුමකාරයෙක්. මම දෙවියන් වහන්සේගේ උරුමකාරයෙක්. ආමෙන්. හාලෙලූයා. හාලෙලූයා. යක්ෂයාට විරුද්ධ ඔබගේ විරුද්ධකාරය දැනගන්න යක්ෂයා. වෙන කවුරුත් නෙමෙයි. ඔබගේ ආශිර්වාද වළක්වන්න හදන්නේ යක්ෂයා. ඔබගේ ආශිර්වාද හොරකම් කරන්න හදන්නේ යක්ෂයා. ඔබගේ සමාදානය, ඔබගේ ප්‍රීතිය, ඔබගේ සුවය, ඔබගේ සඵලත්වය, ඔබගේ දියුණු වීම හොරකම් කරන්න හදන්නේ යක්ෂයා. ඔබගේ ස්වාමිපුරුෂයවත්, ඔබේ භාර්යාවත්, ඔබේ දරුවොත් නෙමෙයි යක්ෂයා. නුඹලාගේ විරුද්ධකාරය යක්ෂයා බව දැනගන්න. ඊළඟට කවරෙකු ගිලිම් දෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේ. යක්ෂයා සිංහයෙකු මෙන් කාවද ගිලින්නේ? ගිලින්නේ ඇයි? ඌට දත් නැති නිසා. ඔහුගේ ආධිපත්‍යය යේසුස් වහන්සේ සම්පූර්ණ නැති කළා.
කුරුසේ මරණය තුළින් යක්ෂයාගේ බලය සම්පූර්ණ බිඳුවටම හැරෙව්වා. සාමාන්‍ය සිංහයේ ගිලින්නේ නැහැ මතක තියාගන්න. සිංහයේ ගිලින්නේ නැහැ. සිංහයේ කොඳට විකනවා. හොඳට කපලා තමයි කන්නේ. මෙයා ගිලින්නේ ඇයි? මෙයාට දත් නැති නිසා. දත් නැහැ. ඔහුගේ ආධිපත්‍ය නැහැ. බලය නැහැ. බලය බිඳුවටම දාලා තියෙන්නේ. ඒකයි ගිලින්න හදන්නේ. සිංහයෙකු වගේ නිකන් ගාලා එයි ඈ. එතකොට ඔබ දැනගන්න මේ යක්ෂයා කියලා. භාර්යාව පොඩ්ඩක් සද්දයක් දානවා නම්, ස්වාම පුරුෂයා පොඩ්ඩක් සද්දේ දානවා නම්, දරුවෝ පොඩ්ඩක් සද්දේ දානවා නම්, දෙමව්පියෝ පොඩ්ඩක් සද්දේ දානවා නම් ඕන් නැති දෙයටත් ඔබ දැනගන්න යක්ෂයා කියලා. ඉමීට එයාට ඇහෙන්නේ නැති වෙන්න යක්ෂ පලෙන් යන්න. සමාදානය වේවා. ආමේන්. එයාව පොළඹවන්න හදන යක්ෂයාට ඔබ විරුද්ධ වෙන්න. භාර්යාව වඩාගෙන කිස් එකක් දෙන්න. එතකොට හරි. දරුවෝ වඩාගෙන කිස් එකක් දෙන්න. ස්වාම පුරුෂයා වඩාගෙන කිස් එකක් දෙන්න. එතකොට යක්ෂයා ඉවත් වෙලා යනවා. ආමෙන්. හාලෙලූයා. යෙහෝවා ශාලෝම් ඔබ තුලයි. ආමෙන්. හාලෙලූයා. තක්ගාලා කියමු ඉක්පින් කියමු. ලෝකයේ සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන ලෝකයේ සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙත් ඔබට පැමිණෙන පරීක්ෂාවම ඒගොල්ලන්ටත් පැමිණෙනවා. මතක තියාගන්න. පරීක්ෂාව හැමෝටම එක හා සමානව පැමිණෙනවා. මතේ 7 වෙනි පරිච්ඡේදයේ අත්තිවාරම් දෙකක් ගැන කතා කරනවා බලන්න. පරීක්ෂාව හැමෝටම එක හා සමානව පැමිණෙනවා. ලෝකයේ තිබෙන නුඹලාගේ සහෝදරයන් කෙරෙත් එම දේම පැමිණෙනවා. ඊළඟට නුඹලාගේ ඇදහිල්ල ස්ථීරව සිට නුඹලාගේ ඇදහිල්ල ස්ථීරව සිටින්න. ධර්මිෂ්ඨ ඇදහිල්ලෙන් ජීවත් වෙන්න. ආමෙන්. ධර්මිෂ්ඨ ජීවත් වෙන්නේ ඇදහිල්ලෙන්. මම ගමන් කරන්නේ පෙනීමෙන් නොවේ ඇදහිල්ලෙන්. අදහන්නාට සියල්ල කරන්න පුළුවන්. නුඹලාගේ ඇදහිල්ල තුල ස්ථීර වෙන්න. ඒ කියන්නේ මම අදහනවා මට සියල්ල කරන්න පුළුවන්. ආමෙන්. ඔබේ ඇදහිල්ල තුල ස්ථීර වෙන්න. ස්වාමින් වහන්සේ මගේ ඉන්දේරා මට හිඟයක් නොවන්නේ. උන්වහන්සේ යෙහෝවා ශාලෝම් මගේ සමාදානයයි සඵලත්වයයි. යෙහෝවා ශාලෝම් මා තුලයි. ආමෙන්. ඔබේ ඇදහිල්ල තුල ස්ථීර වෙන්න. ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බෑ. ඇදහිල්ල කියන සරලම වචනේ තේරුම මනුෂ්‍යයා දේව වචනය විශ්වාස කරලා ඒ අනුව ක්‍රියා කිරීම. ඇදහිල්ල කියන්නේ යේසුස් වහන්සේ. හේබ්‍රෙව් 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ පවසනවා අපේ ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණ කරන්නාද වන යේසුස් වහන්සේ දෙසම බලමින් අපේ ඉදිරියේ තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. ඇදහිල්ල යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ කියන්නේ යෝහන් පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයට අනුව මාංශවත් වුණා වූ දෙවියන් වහන්සේගේ වචනය. ඒතර ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය මිනිසයා විශ්වාස කරලා ඒ අනුව ක්‍රියා කරන එක. ඇදහිල්ල. ආමෙන්. හාලෙලුයා. ඔබගේ ඇදහිල්ල ස්ථීර වෙන්න. බයිබලේ පවසනවා මෙයින් වමටවත් දකුණටවත් හැරෙන්න එපා කියලා යෝෂුවා පළවෙනි පරිච්ඡේදයේ 6-7 පදවල 8 වෙනකම්. හරි. ඒතර ඔබගේ ඇදහිල්ල ස්ථීර වුණොත් තමයි ඔබට පුළුවන් ජය ගන්න. ඇදහිල්ල ස්ථීර වෙන්න. මම ගමන් කරන්නේ පෙනීමෙන් නොවේ ඇදහිල්ලෙන්. විරුද්ධව සිටින්න. නුඹලාගේ ඇදහිල්ලේ ස්ථීරව සිට තමයි යක්ෂයාට විරුද්ධ වෙන්න කියන්නේ. ඔබගේ ඇදහිල්ලේ ස්ථීර වෙලා සිටියොත් තමයි ඔබට පුළුවන් යක්ෂයාට විරුද්ධ වෙන්න. ආමෙන්. ඔබගේ අන්තිම හුස්ම දක්වා ඔබ තීරණයක් ගන්න මම යේසුස් වහන්සේත් එක්ක මේ ගමන යනවා. ඒක තමයි ඇදහිල්ල ස්ථීර වෙන්නේ. ආමෙන්. මාද මගේ භාර්යාවද මගේ දරුවන්ද එක මනසකින් එක සිතකින් එක ආත්මයකින් පියාණන් වහන්සේට ප්‍රේම කරමින් පියාණන් වහන්සේට උසස්ම ගෞරවයෙන් ගෞරව කරමින් සේවය කරනවා කියන ඇදහිල්ල ස්ථීර වෙන්න. ටග්ගල ඉක්මනින් කියමු. නුඹලා සම්පූර්ණ කර
ස්ථීර කර ශක්තිමත් කර පිහිටුවනසේක. නුබලා සම්පූර්ණ කර ස්ථීර කර ශක්තිමත් කර පිහිටවනසේක. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ පරීක්ෂා වෙන විට ඒක ඔබ උසුලන්න. යාකොබ් පොතේ පවසනවා පරීක්ෂා උසුලන මිනිස්සු ආශිර්වාද ලද්දෙක් කියලා. ආමේන්. හalleluya. ඔබ අද පුෂ් බයික් එකේ යන්නේ හැමදාම පුෂ් බයික් එකේ යන්නේ නැහැ බව දැනගන්න. ආමේන්. ඔබ අද පයින් යන්නේ හැමදාම පයින් යන්නේ නැති බව දැනගන්න. උන්වහන්සේ ඔබ උසස් කරනවා. ආමේන්. හalleluya. ඔබ අද ඉන්න තාත්තේ වෙනස් කරන්න උන්වහන්සේට පුළුවන්. ආමේන්. උන්වහන්සේ ඔබව ශක්තිමත් කරලා ඔබව ස්ථිර කරනවා. හalleluya. thank you. මෙහෙන් පොඩි ප්‍රමාද දෝෂයක් වුණා. මේ යම් කිසි දෝෂයක් වුණා ඔබ ඒ ගැන සමා වෙන්න. අපි යාඥා කරමු ඔබ විශ්වාස කරන්න. ඔබට මේ පොළවේ ජයග්‍රාහක ජීවිතයක් ගත කරන්න නම් ඔබ අද තීරණයක් ගන්න. ඇදහිලි ස්ථීර වෙන්න. යක්ෂයාට විරුද්ධ වෙන්න. අද දවසේ අපි ඉගෙන ගත්ත යක්ෂයාට විරුද්ධ වෙන්න. එවිට නුඹලා විසින් ඔහු පලා යනවා බව. ඔබගේ ඇදහිල්ලේ ස්ථීරව සිටමින් යක්ෂයාට විරුද්ධ වෙන්න කියලා අපි අද දවසේ ඉගෙන ගත්තා. ඔබගේ ඇදහිල්ල ස්ථීරව සිටමින් ඇදහිල්ල කියන්නේ යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය. ඔබ දේ වචනය තුල ස්ථීරව සිටමින් යක්ෂයාට විරුද්ධ වෙන්න. එවිට ඔහු නුඹලා විසින් පලා යනවා. Hallelujah. Thank you Lord Jesus. පියාණන් ඔබ වහන්සේට ස්තුතියි. අද දවසේ ඔබ වහන්සේගේ වචනෙන් ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේ කතා කළා. මේ වචනය ඔවුන්ට ආශිර්වාදයක් වුණ නිසා ස්තුතියි. මේ වචනය ඔවුන්ව පවිත්‍ර කළ නිසා ස්තුතියි. මේ වචනය ඔවුන්ට සමාදානයක් සිතට සතුටක් ගෙනාව නිසා ස්තුතියි. මේ වචනය ඔවුන්ගේ හදවතට ප්‍රීතියක් සහ සතුටක් ගෙන දුන්න නිසා ස්තුතියි. ඔබගේ වචනයෙන් ඔබ වහන්සේ ඔවුන්ව ධෛර්යමත් කළ නිසා ස්තුතියි. ඔවුන්ව ගොඩනැගුව නිසා ස්තුතියි. ඔවුන් හරියස්සුව නිසා ස්තුතියි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි ගිවිසුම් භෝජනයේ සහභාගී